ආයුබෝවන් දරුවෝ හැම දිනකටම පුතේ අපි පන්තිය කරගෙන යමු. දැන් මේ දරුවෝ 2023 උසස් පෙළ ලියන දරුවෝ මේ වෙනකොට පන්තියට සම්බන්ධ වෙලා සති කිහිපයක් සති දෙකක් තුනක් විතර ඉගෙනගෙන තියෙනවා. ඒතර අපි පළවෙනි ටියුට් එකේ අද නතර වෙලා තියෙන්නේ 22 පිටුව. එතකොට 22 පිටුවේ අපිට තියෙන මාතෘකාවද මිනිස් අවශ්‍යතා සහ උවමනා. දැන් පුතේ මම ඔයාලට ගිය සතියේ කියලා දීපු ඒ පාඩම් කොටස් නැවත මතක් කරන්න අද යන්නේ. ඒකට හේතුව මම ගිය සතියේ ඔයාලට ගොඩක් හොඳට පාඩම කියලා දීලා ඒ පාඩමට අදාළ සියලු විභාග ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න, රචනා ප්‍රශ්න, තවත් අතිරේක ප්‍රශ්න ගොඩක් අපි කතා කරලා ඉවර කරා. දැන් අපි අද ඒ ටික ආයෙ කතා කරමු. අද අපිට වැඩ කරන්න තියෙන කාලය අඩුයි. කාලය කියන්නේ හිග සම්පත. ඒ කාලෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා අපි ගිය සතියේ පාඩම් ගැන දැන් කතා කරන්න යන්නේ. අද පුතේ ඔයාලගේ මාතෘකාව මිනිස් අවශ්‍යතා සහ උවමනා 22 පිටුව. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී අවශ්‍යතා සහ උවමනා එකම දෙයක් විදිහට දකිනවා. මට අවශ්‍යයි, මට උවමනා. අපි එහෙම කියනෝනේ. නමුත් පුතේ ආර්ථික විද්‍යාව විෂය ඇතුලේ අවශ්‍යතා සහ උවමනා කියන්නේ පැහැදිලිවම එකක් නෙමෙයි දෙකක්. මේ දෙකට වෙන වෙනම නිර්වචන තියෙනවා. වෙන වෙනම නිර්වචන තියෙනවා. ඒ වගේම මේ දෙකට උදාහරණ වෙන වෙනම තියෙනවා. ඒ නිසා ඔබ පන්තිය පටන් ගන්න මුල්ම අවස්ථාවේ මාතෘකාව දැක්ක ගමන් තේරුම් ගන්න අවශ්‍යතා කියන්නේ එකක්, උවමනා කියන්නේ එකක්. දැන් අපි බලමු කොහොමද අවශ්‍යතා නිර්වචනය කරන්න කියලා. පුතේ මෙන්න මෙහෙම තමයි අවශ්‍යතා නිර්වචනය කරන්නේ. අවශ්‍යතා මේ විදිහට නිර්වචනය කරනවා. මම නිර්වචනය බෝඩ් එකේ ලියන්නේ. හොඳින් අහන් ඉන්න. පුද්ගලයෙකුට මේ මම ඔයා අපි තමයි පුද්ගලයෝ. මෙන්න මේ පුද්ගලයෙකුට මිනිසෙකු වශයෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අවම දෑ කියන්නේ දේවල්. පුද්ගලයෙකුට මිනිසෙකු වශයෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අවම දේවල් වලට අපි කියනවා මිනිස් අවශ්‍යතා. නේ? දැන් අපිට මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම දේවල් ටිකට අපි කියනවා මිනිස් අවශ්‍යතා. අපි සාමාන්‍ය පුතේ මේ අවශ්‍යතා කොටස් දෙකකට බෙදා ගන්නවා. එක භෞතික අවශ්‍යතා. දෙක මානසික අවශ්‍යතා. හොඳින් අහගෙන ඉන්න. නැවත කියන්නේ මොකක්ද මිනිස් අවශ්‍යතා කියලා කියන්නේ? පුද්ගලයෙකුට මිනිසෙකු වශයෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අවම දෑ කියන්නේ දේවල්. අපි කියනවා මිනිස් අවශ්‍යතා කියලා. දැන් මොනවද ළමයි අපිට මිනිසෙක් වගේ ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල්? අපි අධ්‍යයනයේදී කොටස් දෙකකට බෙදනවා. එකක් භෞතික අවශ්‍යතා, අනිත් එක මානසික අවශ්‍යතා. දැන් පුතේ භෞතික අවශ්‍යතා ටිකට උදාහරණ මෙන්න මේවා. අපිට ඕන ආහාරනේ. ආහාර ඕනමයි. ඊට පස්සේ ජලය ඕනේ. ජලය ඕන. ජලය නැතුව ජීවත් වෙන්න බෑනේ. අපිට නිවාස ඕන. නේ? නිවාස නැතුව ජීවත් වෙන්න බෑනේ. නිවාස ඕන. දැන් ආහාරයි, ජලයයි, නිවාසයි විතරක් තිබුණොත් මිනිසෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්ද? බෑනේ. නේද? බල්ලෝ බලන්නකෝ. බල්ලෙක් ගත්තොත් ඌටත් ආහාර තියෙනවා, ජලය තියෙනවා, ඌටත් කොයිම කහර නිවසක් තියෙනවා ජීවත් වෙන්න. මිනිසෙක් වගේ ජීවත් වෙන්න නම් වස්ත්‍ර ඕන, ඇඳුම්. නේ? ඒක නැත්තම් මිනිසෙක් වගේ නෑනේ. එහෙනම් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපය ගන්න ඕන දේවල් මිනිස් අවශ්‍යතා. මොනවද? ආහාර, ජලය, නිවාස, ඇඳුම්. ආහාර, ජලය, නිවාස, ඇඳුම්. අන්න අවශ්‍යතා. පුතේ තව જાතියක් තියෙනවා.
ඒවට කියන්නේ මානසික අවශ්‍යතා. මානසික අවශ්‍යතා. ඒව දැනෙන්නේ මනසට. මොනවාද? ආදරය ලැබීම. ආදරය ලැබීම. ආදරය ලැබීම කියන්නේ මිනිස්සෙක්ගේම අවශ්‍යතාවයක්. හැබැයි තමයි වැරදිට තේරුම් ගන්න එපා. මෙතන මේ ආදරය ලැබීම කියන්නේ ඔයාලගේ රත්තරන් අම්මගේ, රත්තරන් තාත්තගේ ආදරේ, පවුලේ වැඩිහිටියන්ගේ ආදරේ, ගුරුවරුන්ගේ ආදරේ. මේ ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ. ඔයාලට ජීවත් වෙන්න මේ ආදරේ අවශ්‍යයි. නේ? ඊට පස්සේ ප්‍රේම කරන වයසට ආවා. දැම්ම නෙමෙයි. අන්න පෙම්වතියගේ ආදරේ, පෙම්වතාගේ ආදරේ, අඹදරුවන්ගේ ආදරේ. මේක මේකයි. කවුරුත් කලබල වෙන්න එපා. හරිද? ආදරය ලැබීම. ඊට පස්සේ කරුණාව. ඊට පස්සේ මෛත්‍රිය. අර පොළොන්නරු එක්කෙනා නෙමෙයි මෛත්‍රිය. බලය ලබා ගැනීම. බලය ලබා ගැනීම. මෙන්න මේවට අපි කියනවා පුතේ මොනවා කියලාද? මානසික අවශ්‍යතා. මේ ටික දැනෙන්නේ අපේ මනසට. මනසට. මේ ටික මානසික අවශ්‍යතා. හරිද පුතේ? කියන්න අපු සැරයක් මට මොකක්ද අවශ්‍යතාව කියන්නේ? පුද්ගලයෙකුට මිනිසකු වශයෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අවම දෑ. දෑ කියන්නේ මොනවාද? දේවල් කියන එක. කොටස් කීයද? දෙකයි. එක භෞතික අවශ්‍යතා. මොනවද? ආහාර, ජලය, නිවාස, ඇඳුම්. ඊළඟ එක මොකක්ද? මානසික අවශ්‍යතා. මොනවාද මානසික අවශ්‍යතා? ආදරය ලැබීම, කරුණාව, මෛත්‍රිය, බලය ලබා ගැනීම. තව ලියන්න පුළුවන් ඕන. පවුලකට හෝ කණ්ඩායමකට බැඳී සිටීම, විනෝදය ලැබීම. හරිනේ? ආරක්ෂාව. ඒවත් මානසික අවශ්‍යතා. හැබැයි පුතේ මෙන්න මේක මතක තියාගන්න ඕන. අපි ආර්ථික විද්‍යාවේදී හැම වෙලේම කතා කරන්නේ පුතේ මෙන්න මේ භෞතික අවශ්‍යතා පිළිබඳව පමණයි. හේතු මේ ආහාර, ජලය, නිවාස, ඇඳුම් කියන අවශ්‍යතා ටික අපිට භාණ්ඩ හා සේවා පරිභෝජනය මගින් ඉටු කරගත හැකියි. දැන් ආර්ථික විද්‍යාවේ කරන්නේ ඒකනේ පුතේ. මිනිස්සුන්ගේ වමනා ඉටු කිරීමට අවශ්‍ය භාණ්ඩ නිපදවනවා. ඒවා බෙදා හරිනවා. මිනිස්සු ඒවා පරිභෝජනය කරනවා. ඒතර ආර්ථික විද්‍යාවෙන් කරන්නේ නිෂ්පාදනය ගැන, බෙදා හැරීම ගැන, පරිභෝජනය ගැන හදාරන එකනේ. එතකොට නිෂ්පාදනය මගින්, බෙදා හැරීම මගින්, පරිභෝජනය මගින් ඉටු කරගන්න පුළුවන් මෙන්න මේ අවශ්‍යතා. ආහාර, ජලය, නිවාස, ඇඳුම්. මේ වගේ අවශ්‍යතා නිෂ්පාදනය, පරිභෝජනය, බෙදා හැරීම මගින් ඉටු කරගන්න බෑ. මේව ඉටු කරගන්න බෑ. නේ? භාණ්ඩයක් පරිභෝජනය කළා ආදරය ලබන්න බෑනේ. නේ? භාණ්ඩයක් පරිභෝජනය කළා ආදරය ලබන්න බෑ. හරිද? කරුණාව, මෛත්‍රිය, බලය ලබා ගන්න, ආරක්ෂාව සපය ගන්න. මේව කරන්න බෑ පුතේ භාණ්ඩ පරිභෝජනය තුලින්. ඒ නිසා ආර්ථික විද්‍යාවේදී මෙවැනි මානසික අවශ්‍යතා පිළිබඳව කතා කරන්නේ නැහැ. ආර්ථික විද්‍යාවේදී හැම වෙලෙම කතා කරන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් සපුරා ගන්න පුළුවන් මෙන්න මේ භෞතික අවශ්‍යතා පිළිබඳව පමණයි. පැහැදිලිනේ? හරි. එතකොට පුතේ තව දෙයක් ඔයා මතක තියාගන්න ඕනේ. අවශ්‍යතාවල තියෙන විශේෂම ලක්ෂණය මොකක්ද? මිනිස්සුන්ගේ අවශ්‍යතාවල තියෙන විශේෂම ලක්ෂණය තමයි පුතේ ඒවා සීමා සහිත වීම. අවශ්‍යතා සීමා සහිත. ගමනය කරන්න පුළුවන් නේ? ආහාර, ජලය, නිවාස, ඇඳුම්. හරිද? ආහාර, ජලය, නිවාස, ඇඳුම්. ගණන් කරන්න පුළුවන්. එහෙනම් අවශ්‍යතා පුතේ සීමා සහිතයි. හරිනේ? දැන් අපි එහෙනම් අවශ්‍යතා සහ උවමනා කියන මාතෘකාව කොටස් දෙකකට බෙදලා අවශ්‍යතා කියන කොටස මේ දැන් ඉගෙන ගත්තා. හරිද? අපි දැන් ඒකට අදාළ නෝට් එක ලියාගෙන ඉවර වෙලා
උවමනා කියන තැනට යමු. හරි. දැන් ඔයාලා හැමෝම 22 පිටුවේ මිනිස් අවශ්‍යතා කියන තැන ඒ හිස් පේලි ටික සම්පූර්ණ කරා. ලියන්න පුතේ. මෙහෙම ලියන්න. පුද්ගලයෙකුට මිනිසෙකු වශයෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අවම දෑ පුද්ගලයෙකුට මිනිසෙකු වශයෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අවම දෑ මිනිස් අවශ්‍යතා ලෙස හැඳින් වේ. හොඳයි. දැන් ඔයාලා 22 පිටුවේ තියෙන මේ නෝට් එක කියවන්න. පුද්ගලයෙකුට ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික දෑ ඇත්තේ සීමිත ප්‍රමාණයකි. ඒවා සපුරා ගැනීමෙන් තොරව ජීවත් වීමට නොහැකි වේ. අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකකි. පළවෙනි එක හිස්පේලියා තියෙන්නේ. උදාහරණ ටික ලියලා තියෙනවා. දැන් ඔයා හිස්පේලිය ලියන්න. ප්‍රධාන කොටස් දෙකකි. එක භෞතික අවශ්‍යතා. දැන් ලියන්න. හරි. ඒකේ උදාහරණ ටිකක් කියන්නකෝ. භෞතික අවශ්‍යතා මොනවාද උදාහරණ? ආහාර, වස්ත්‍ර කියන්නේ ඇඳුම්, වාසස්ථාන ඒ කියන්නේ නිවාස, කමාවක් දාලා. ඊළඟ එක ලියන්න. ආහාර, වස්ත්‍ර, වාසස්ථාන ලියන්න පුතේ. ආහාර, වස්ත්‍ර, වාසස්ථාන. තව එකක් අඩුයි. ජලය. හරි. දැන් ඔයාලා ලියන්න දෙවෙනි හිස් තැනට මෙහෙම. භෞතික අවශ්‍යතා ලිව්වා. ලියන්න මානසික අවශ්‍යතා. හොඳයි. මොනවද මානසික අවශ්‍යතා? එතන තියෙනවා. පුතාලා කියවන්න. පුද්ගලයෙකුට ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික අවශ්‍යතා කියන ටික ඒ ටික යට ටික කියවන්න පුතේ. මට කියවුනේ උඩ පේළියේ. I'm very sorry. යට පේළිය කියවන්න. ආරක්ෂාව, ආත්ම අභිමානය, ගෞරවය, ඉලක්ක අත්කර ගැනීම, ආදරය, සෙනෙහස, පවුල් හෝ සමාජ කණ්ඩායම් ලෙස එකට බැඳී සිටීමේ අවශ්‍යතාවය. හරිනේ පුතේ? හරිනේ? හරි. දැන් හිස්තනක් මුකුත් තියලා නැහැ. අපි ගිහිලා තියෙන ඊළඟ මාතෘකාව. මිනිස් උවමනා කියන එකට. නමුත් එතෙන්ට යන කලින් ඔයාලා ওই මිනිස් උවමනා කියන මාතෘකාවට උඩින් තරු ලකුණක් දාලා ලියන්න මෙන්න මෙහෙම. ලියන්න මිනිස් අවශ්‍යතා සීමා සහිත වන අතර මිනිස් අවශ්‍යතා එක ලියන්න ඕන පුතේ. සීමා සහිත වන අතර ඒවා සපුරා ගැනීමෙන් තොරව ජීවත් විය නොහැක.
නොහැක. ඒවා සපුරා ගැනීමෙන් තොරව ජීවත් විය නොහැක. ඒ වගේම පුතේ එමෙන්ම ආර්ථික විද්‍යාවේදී සෑම විටම සැලකිල්ලට ගනු ලබන්නේ භෞතික අවශ්‍යතා පමණි. right පුතේ. දැන් අපි යමු ඊළඟ මාතෘකාවට. මොකක්ද අපේ මාතෘකාව? අවශ්‍යතා ඉවරයි. දැන් ඊළඟ මාතෘකාව මිනිස් උවමනා. අපි මිනිස් අවශ්‍යතාවලට කියනවා human needs. මිනිස් උවමනාවට අපි කියනවා human wants. Needs and wants. හරි. දැන් ඕන අහගන්නකෝ උවමනා ගැන. පුතේ මෙහෙමයි. ඒකට අදාළ සම්මත නිර්වචනය අවශ්‍යතා සපුරා ගැනීමට සහ තෘප්තිය වැඩි කර ගැනීම සඳහා. මොකද්ද තෘප්තිය කියන්නේ? යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරාට පස්සේ අපේ හිතට දැනෙන සතුට නේ. දැන් ඔයාලා බත් කෑවොත් හිතට සතුටක් දැනෙනවා. අලුත් ඇඳුමක් ඇඳුවොත් හිතට සතුටක් දැනෙනවා. චිත්‍රපටයක් බැලුවොත්, සින්දුවක් ඇහුවොත්, ක්‍රීඩාවක නිරත වුණොත් හිතට සතුටක් දැනෙනවා. අන්න ඒ දැනෙන සතුටට අපි කියනවා පුතේ තෘප්තිය කියලා. නැත්නම් උපයෝගීතාවය කියලා. එහෙනම් කොහොමද අපි උමනා කියන කෙනෙක් වචනය කරන්නේ? අවශ්‍යතා සපුරා ගැනීමට සහ තෘප්තිය වැඩි කර ගැනීම සඳහා මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සපුර ගන්න, හිතේ සතුට වැඩි කර ගන්න භාවිතා කරන විවිධ උදාහරණ ගන්න ආකාර ස්වරූප ක්‍රම අපි කියනවා මිනිස් උවමනා කියලා. එන අවශ්‍යතාවය සපුර ගන්න, තෘප්තිය වැඩි කර ගන්න, මිනිස්සු භාවිතා කරන විවිධ ආකාර, විවිධ ස්වරූප, විවිධ ක්‍රම අපි හඳුන්වනවා ආර්ථික විද්‍යාවේ සරලව මිනිස් උවමනා කියලා. උදාහරණයක් දැන් උවමනා කියන එක එහෙම එක සැරේට උදාහරණ කියන්න බෑ. උවමනා කියන එකට උදාහරණ කියන්න කලින් අපි අවශ්‍යතාවය මොකක්ද කියලා කියනවා. දැන් අහගන්න පැටියෝ ආහාර කියන එක අවශ්‍යතාවය නම් මෙන්න මේවා උවමනා. බත්, පාන්, ඉන්දියාප්ප, පිට්ටු, බනිස්, ඊළඟින්ම කෙසෙල් ගෙඩි, හැලප, මේවා උවමනා. තේරුණා? අපේ අවශ්‍යතාවය තමයි ආහාර. අනේ ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න මිනිස්සු භාවිතා කරන විවිධ ක්‍රම නේ. විවිධ විදි. මෙන්න මේවා තමයි උවමනා. හරිද? දැන් ඇඳුම් කියන එක අවශ්‍යතාවය නම් උවමනා කියන්නේ. මුළු රෙදි වැලම කියන්නේ නැතුව කියන්න පුළුවන් ඒවා කියන්නේ. ඇඳුම් කියන එක අවශ්‍යතාවය නම් ගවුම්, කලිසම්, බැනියම්, චීත්ත, හැට්ට, ඇති. ඒවා තමයි උවමනා. හරි. එහෙනම් ඉතින් අහගන්න
අවශ්‍යතාවය සපුර ගන්න භාවිතා කරන විවිධාකාර ස්වરૂප ක්‍රම උවමනා. එතකොට පුතේ උවමනාවල තියෙන විශේෂම ලක්ෂණය මොකක්ද කියලා ඔයා දන්නවද? ඒක තමයි පුතේ මිනිස්සුන්ගේ උවමනා අසීමිත වීම. අසීමිත වීම. හරි? උවමනාවල විශේෂම ලක්ෂණය එක අසීමිතයි. දැන් අවශ්‍යතා සීමිතයි. මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට, ගෑනු කෙනෙකුට උනත්, පිරිමි කෙනෙකුට උනත්, පැහැදිලිව හඳුනාගත හැකි කෙනෙකුට උනත්, ළමයෙකුට උනත්, නේ? වැඩිහිටි කෙනෙකුට උනත් ආහාර ඕන, ජලය ඕන, නිවාස ඕන, ඇඳුම් ඕන. ඒ ටික පොදුයි, එමෙන්ම සීමිතයි. නමුත් උවමනා කියන එක අසීමිතයි. දැන් මම ඔයාට කොලේකුයි පෑනකුයි දීලා කියනවා ඔයාගේ උවමනා ටික ඔකේ ලියන්න කියලා. ඔයාට පුළුවන් ද ලියලා ඉවර කරන්න? බෑ. ලියලා ඉවර කරන්න බෑ පුතේ. හේතුව මේකයි. එක උවමනාවක් ඉටු කරගත්තාම ඒකෙන් ඒ පුද්ගලයා සෑහීමකටපත් වෙන්නේ නැත. සෑහීමකටපත් වෙන්නේ නැහැ. හරිද? ඒ උවමනාව ඉවර වෙනකොටම ඉටු වෙනකොටම එයාගේ හිතේ තවත් උවමනාවක් ඇති වෙනවා. ඒ නිසා අපි කියනවා උවමනා අසීමිතයි කියලා. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න මිනිසෙක් ඉන්න පාරක. අපි හිතමු එයා හිඟන්නේ කියලා. එයාට තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි වැටිලා නිදා ගන්න තැන නැති එක. හරිද? දැන් ඔන්න අපි එතකොට මේ මිනිස්සයාට ජීවත් වෙන්න පුංචි නිවසක් හදලා දෙනවා. දැන් යාට ඕන මොකද්ද? වැටිලා ඉන්න, නිදා ගන්න නිවසක්. ඔන්න පුංචි නිවසක් හදලා දෙනවා. එතනින් එයා තෘප්තිමත්ද? නැහැ. නිවස හදලා දුන්නාම එයා කියන්නේ මට ලයිට් ඕන. ඊට පස්සේ වතුර ඕන. මට කුස්සියක් ඕන. මට දොර ජනෙල් දාගන්න ඕන. ඒවට තිර රෙදි ඕන. මේක ටයිල් කරන්න ඕන. කොච්චර දේවල් කියනවද? මේ ගෙදරට ගෘහ භාණ්ඩ ඕන. මට මේ ගෙදර තනියෙන් ඉන්න බෑ. අපි ඊට පස්සේ කාලෙකදී අපි දෙන්නට හරි පාළුයි. ඊට පස්සේ ආයි කියන්නේ බබාට තනියෙන් ඉන්න බෑ, සෙල්ලම් කරන්න තව බබෙක් ඕන. බබා ඉස්කෝලේ දාන්න ඕන. එයාට පොත් ඕන, එයාට ඇඳුම් ඕන, එයාට බයිසිකල් එකක් ඕන. මේක ඉවර වෙන්නේ නැහැ. මෙහෙම යනවා. මේකට කියන්නේ පුතේ මොකද්ද? උවමනා අසීමිතයි කියලා. දරුවන්ට පැහැදිලි? එන අවශ්‍යතා සීමිතයි. නමුත් උවමනා අසීමිතයි. හරිනේ? උවමනාවල තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඒක අසීමිත වීම. අසීමිත. උවමනා අසීමිතයි. අවශ්‍යතා නම් සීමිතයි. එතකොට ඔයාලා 22 පිටුවේ ලියන්න මිනිස් උවමනා වලට අදාළ නිර්වචනය ලියන්න. උවමනාවට අදාළ නිර්වචනය ලියන්න පැහැදිලිව ලියන්න. යන්න අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිසා විසින් භාවිතා කරනු ලබන විවිධ ආකාර ස්වરૂප හා ක්‍රම මිනිස් උවමනා ලෙස හැඳින්වේ. ආයි මම කියන්නම් බලන්න පුතේ. මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සහ අනික කැලක් හැදුණනේ පැටියෝ. අපි එකක් දාමු උකට. අර මෙහෙම එකක් දාලා ලියන්න. එකක් දැම්මම ලස්සන. එකක් දාලා ලියන්න. මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සහ මේක දාලා ලියන්න. තෘප්තිය වැඩි කර ගැනීම සඳහා.
මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීමට හා තෘප්තිය වැඩි කර ගැනීම සඳහා. මෙතන තෘප්තිය වැඩි කර ගැනීම සඳහා මිනිසා විසින් භාවිතා කරනු ලබන විවිධ ආකාර ස්වරූප හා ක්‍රම මිනිස් උවමනා ලෙස හැඳින්වේ. හරිද? රයිට්. දැන් පුතේ ඔයාලා 22 පිටුවේ තියෙන නෝට් එක කියවන්න. නිදසුනක් ලෙස ආහාරය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එකී අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පහත දැක්වෙන මාධ්‍ය යොදාගත හැකිය. මේවා උවමනා නම් වේ. මොනවද දැන් පහත දැක්වෙන මාධ්‍ය? කියවන්න. බත්, පාන්, ඉන්දියාප්ප, පිට්ටු, කෙසෙල් ගෙඩි, බනිස්, ඥාන කතා, මාළු පාන්, ජෑම් පාන්, සීනි කුරුල්ලෝ, ඒවා උවමනා. හැදෙන්නේ තව ලියන්න නැහැ ඇති. දැන් එහෙනම් අවශ්‍යතා සහ උවමනා අතර වෙනස ඔයාලා ගන්න. නිර්වචන දෙක කටපාඩම් වෙන්න ඕන. හරිද? අවශ්‍යතාවලට අදාළ නිර්වචනේ කටපාඩම් වෙන්න ඕන. උවමනාවලට අදාළ නිර්වචනය කටපාඩම් වෙන්න ඕන. ඒ නිසා ඒ නිර්වචන දෙක highlight කරලා තියාගන්න. ගෙදරදී පාඩම් කරන්න. විභාගයට අහුවහම ඔය පාරිභාෂිත වචන වලින් ඔන්න ඔය සම්මත නිර්වචනයම ලියන්න. වෙනේම ලියුවොත් ලකුණු අඩු වෙන්න පුළුවන්. හරි. උවමනාවල දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණ. උවමනාවල දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණ. අපි බලමු පුතේ. කියලා දෙන්නම්. කඩ හොඳට අහගෙන ඉන්න. හොඳේ? මේවා අමාරු නෑ. උවමනාවල තියෙන පළවෙනිම ලක්ෂණය තමයි අසීමිත වීම. අසීමිත වීම. හරිද? ගණන් කරන්න බෑ. කිසියම් අවස්ථාවක පුද්ගලයෙකුට තියෙන ගණනය කරන්න බැරි තරම් උවමනා ප්‍රමාණය. ඒකට අපි කියනවා පුතේ උවමනා අසීමිතයි. දැන් ඔක නිකම්ම තේරුම් කටපාඩම් කරලා හරියන්නේ නැහැ තේරුම් ගන්න. ඇයි උවමනා අසීමිතයි කියලා කියන්නේ? එක උවමනාවක් ඉටු කරගත්තට පස්සේ සෑහීමකටපත් නොවි එයාගේ හිත තුළ තව තවත් උවමනාවන් ජනිත වෙන එකට කියනවා උවමනා අසීමිතයි කියලා. හරිද? හැබැයි මේකත් මතක තියාගන්න. ඔය උවමනා අසීමිත කාගේද? මම ඔයා වගේ පෘථග්ජන හොටු පුට්ටන්ගේ. හරි? අපි ඇවිල්ලා කවුද? පෘථග්ජනයෝ. මෙන්න මේ අයගේ උවමනා අසීමිත නෑ. හොඳේ සීමිතයි. කවුද? මුලින්ම අපේ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ. නේ? අපිට මේ ලෝකේ ඉන්න වීරයා තමයි මම බෞද්ධේ. මගේ මේ ලෝකේ ඉන්න වීරයා තමයි මගේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ උවමනා අසීමිත නෑ සීමිතයි. ඇයි? තුන් සිවුරයි පාත්තරේ. නේ? තුන් සිවුරයි පාත්තරේ. එච්චරයි භික්ෂුවකගේ ධනෙ. භෞතික ධනෙ එච්චරයි. දැන් අපිට කාර් ඕන, ජීප් ඕන, මෝටර් බයික් ඕන, තට්ටු ගෙවල් ඕන, පිටරට සංචාර ඕන, ෆෝන් ඕන, ඩේටා ඕන, ටීවී ඕන, ගෑනු ඕන, ගෑනුන්ට ළමයි ඕන. හම්බෝ බුදුහාමුදුරුවෝ තුන් සිවුරයි පාත්තරේ. රහතන් වහන්සේලා උවමනා සීමිතයි. හරි? රහතන් වහන්සේලා උවමනා සීමිතයි. හැබැයි සෝවාන් වුණාට උවමනා සීමිත නැහැ. එයාලට තියෙන කෙලෙස්. හරි එහෙනම් සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උවමනා සීමිතයි. රහතන් වහන්සේලාගේ උවමනා සීමිතයි. ඒ වගේම හිමාල වනයේ ඉන්නෝ තපස් රකින්න අය. තපස් රකින්න අය ඉන්නෝ එයාලගේ උවමනා සීමිතයි.
මට දැනෙන විදිහට හරිනම් අපේ ගෞරවණීය අති ගෞරවණීය අති පූජ්‍යපාද මහා සංඝරත්නයේ වමනා සීමිත වෙන්න ඕන. තුන් සිවුරයි පාත්තරයි ඔක්කොම ටික මේ පන්සලකින් අරගෙන ඊළඟ පන්සලේ ගිහිල්ලා ආයේ පන්සලෙන් තව පන්සලක ගිහිල්ලා ඉන්නන්නේ වගේ භික්ෂුවක් කියන්නේ. උන්ට වර්තමානයේ නම් එහෙම නැහැ. ස්වාමීන් වහන්සේලාගේ දානියත් එක්ක බැලුවහම අපිට තියෙන්නේ මක්කයි කියලා හිතෙනවා. නේ අපි තමයි හිඟන්නේ. නේ සප්පකා දෙක තුනයි. බැංකු කීපයක දිනු. ඒවයි කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි. නේ මහා මාලිගා පිටරට සංචාර. මම කියන්නේ හැම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම නෙවෙයි. එහෙම නැති අල්පේච්ඡ ජීවිත ගත කරන නිවන උදෙසාම මහාන වෙච්ච නේ උවමන ඇත්ත වශයෙන්ම සරල කරගත් සීමිත උවමන ප්‍රමාණය පමණක් තියෙන විලි වැහෙන්න පමණක් ඇඳුම් අඳින ජීවිතේ පවත්වාගෙන යාමට පමණක් දානේ වළඳන අල්පේච්ඡ ජීවිත ගත කරන උවමන සීමිත කරගත් භික්ෂුන් වහන්සේලා අති බහුතරයක් මේ ඕගොල්ලෝ වගේ අසීමිත වුණා තියෙන අය. right කාටවත් බුද්ධි වලෙමේ මම කිව්වේ අපේ විශේෂය. එහෙනම් වුමනාවල තියෙන පළවෙනි ලක්ෂණය මොකක්ද? අසීමිත වේග. අසීමිත වේග. එනේ ඇයි වුමනා අසීමිතයි කියන්නේ? එක වුමනාවක් ඉටු කරගත්තාම එතනින් තෘප්තියටපත් නොවි, සෑහීමකටපත් නොවි, එයාගේ හිතේ තව තවත් වුමනා ජනිත වෙන එකට අපි කියනවා වුමනා අසීමිතයි කියලා. හරිනේ? එතකොට වුමනා සීමිතයක් ඉන්න කවුද? සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ, මහ රහතන් වහන්සේලා, ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සිල් දෙනා ගන්න බැරි වුණාට පුළුවන් අය ඉන්නවා. ඊළඟට තාපසයෝ එයාලගේ වුමනා සීමිතයි. ඒ නිසා අපි ආර්ථික විද්‍යාවේදී ඒ වැනි අසාමාන්‍ය පුද්ගලයෝ ගැන කතා කරන්නේ නැහැ. දැන් බුදු පියාණන් වහන්සේ ගැන අපි ආර්ථික විද්‍යාවෙන් කතා කරන්නේ. රහතන් වහන්සේලා ගැන, ස්වාමීන් වහන්සේලා ගැන, පූජකයෝ ගැන මේ තපස් රකින්න අය ගැන අපි කතා කරන්නේ. ඇයි? එයාලගේ වුමනා සීමිතයි. නේ? ඒතර ආර්ථික විද්‍යාව බිහිවෙන්නේ වුමනා සීමිතයි, සම්පත් සීමිතයි, ඇති වෙනෝ හිඟකම හැමුවේ ඇති වෙනෝ තෝරා ගැනීමේ ගැටලුවක්. මේ ගැටලුව හැමුවේ පුද්ගලයෝ හැසිරෙන ආකාරය අධ්‍යයනය කරන තමයි ආර්ථික විද්‍යාව බිහිවෙන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ, රාජන් වහන්සේලාගේ, ස්වාමීන් වහන්සේලාගේ, තාපසයන්ගේ වුමනා සීමිතයි. සම්පතු සීමිතයි. එතකොට එයාට හිගකම පිළිබඳ ගැටලුවක් නැහැ. එහෙනම් එයාලට තෝරා ගැනීමේ ගැටලුවකුත් නැහැ. එහෙනම් එයාලා හැසිරෙන ආකාරය අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව අවශ්‍යත් නැහැ. හරිනේ? හරි. දැන් එහෙනම් අපි ලියමු පුතේ මිනිස් වුමනාවල පළවෙනි ලක්ෂණය අසීමිත වීම. අසීමිත වීම 23 පිටු. අසීමිත වීම. වුමනාවල පළවෙනි ලක්ෂණය කියන අසීමිත වීම. හරි. දැන් මේ හැම දරුවෙක්ම ලියපු නෝට් එක කියවන්න. යම් දෙන ලද අවස්ථාවකදී අසන්තුෂ්ත වූ වුමනාවන් රාශියක් පවතින බව මින් අදහස් කෙරේ. එක් වුමනා වෙන්වගත් විට ඒවාට සීමාවන් තිබුණද සමස්තයක් ලෙසගත් විට යම් දෙන ලද අවස්ථාවකදී මිනිස් වුමනාවන් අසීමිත වේ. හරිනේ? right. දැන් පුතේ ඊළඟට එන්න අසීමිතයි. ඊළඟ ලක්ෂණේ විවිධ වේග. මිනිස් වුමනාවල ඊළඟ ලක්ෂණය තමයි විවිධ වීම. ඔන්න පැහැදිලි අහගන්න මම එක කියලා දෙන්න ඔයාලට. දැන් පුතේ අවශ්‍යතා අපි හැමෝටම පොදුයිනේ. ආහාර, නිවාස, ජලය, ඇඳුම්. ආහාර, නිවාස, ජලය, ඇඳුම්. මේක අපි සියලු දෙනාටම පොදුයි. හැබැයි වුමනා විවිධයි. චුට්ටක් බලන්න. ආහාර අපි හැමෝටම පොදු අවශ්‍යතාවය වුණාට ඒක ඉටු කරගත් ආකාරය අපි හැමෝම එක හා සමානද? මම අද උදේට බත් කෑවා. මෙතන ඉන්න සමහර ළමයි ඉන්දියාප්ප කෑවා. සමහර අය ආප්ප කන්නේ. සමහර අය හැලප කන්නේ. නේ සමහර අය පෙට්ටු කන්නේ. නේ සමහර අය නූඩ්ල්ස් කන්නේ. තම රොටි කන්නේ. එක එක දේවල් විවිධ දේවල් අනුභව කරන්නේ. අන්න කරන්නේ. ආහාර කියන අවශ්‍යතාවය අපිට පොදුයි. ඒක ඉටු කරගත් ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. විවිධයි. ඇඳුම් බලන්න.
දැන් මම මෙහෙම ෂර්ට් එකක් ඇඳලා කලිසමක් ඇඳලා ඉන්නේ. මේ ගෑනු ළමයි ගවුම් ඇඳලා ඉන්නේ. නේ? ගවුම් ඇඳලා ඉන්නේ. තව ආච්චි කෙනෙක් රෙද්දක් හැට් එකක් ඇඳලා ඉන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුරක් පොරවගෙන ඉන්නේ. අන්න බලන්න. ඒතර ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගත් ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි ඒකට කියනවා උවමනා විවිධයි කියලා. විවිධයි කියලා කියනවා. උවමනා විවිධයි. දැන් අපි බලමු පුතේ උවමනා විවිධ වෙන්න හේතු. මේවා පාඩම් නොකලත් කමක් නැහැ. මොකද විභාගෙදී අහලා නැහැ. මිනිස් උවමනා විවිධ වීමට බලපාන හේතු කවරේද කියලා කවදාවත් අහලා නැහැ. මොකද ඔයා දැනගන්නකෝ ඒ ටික. මිනිස් උවමනා විවිධ වෙන්න පළවෙනි හේතුව තමයි පුතේ භූගෝලීය විෂමතා. භූගෝලීය විෂමතා. හරිද? දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. මේ ලෝකේ මිනිස්සු විවිධ ආහාර රටාවන් තියෙනවා. දැන් සමග ආසන්න රටක් වෙච්ච ලංකාව අපි ගොඩක් වෙලාවට එළවලු සහ බත් අනුභව කරනවා. නේ? පළතුරු අනුභව කරනවා. නේ? නමුත් බලන්න මේ ඔය ද්‍රවාසන්න ප්‍රදේශවල ඉන්න මිනිස්සු ප්‍රධාන වශයෙන්ම ගන්න පුතේ මස් සහ අලවල් පිටි වලින් හදපු කෑම. ප්‍රධාන වශයෙන් මස් කන එකක්. ඇයි? එයාලා ඉන්නේ සීත රටවල. ඒ ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන යන එයාලට මේ දේ අවශ්‍යයි. අන්න බලමු. එතකොට ආහාර කියන උවමනාව ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගත්ත ආකාරය වෙනස් වෙන්න බලපෑවා භූගෝලීය විෂමතාවය. ඒ වගේම පුතේ දේශගුණය අනුව අඳින ඇඳුම වෙනස් වෙනවා. දැන් ලංකාවේ අපි ඝර්මකලාපී රටක ජීවත් වෙන අපි කපු මිශ්‍ර ඇඳුම් අඳිනවා. හේතුව අපේ ඇඟට දාන දාඩි ඉක්මනින් උරා ගන්න. නමුත් සීත රටක මිනිස්සෙක් මෙහෙම ඇඳුම් අඳින්නේ නැහැ. එයාලා මොනවද අඳින්නේ? ඝන කබායවල අඳින ලෝම සහිත. ඇයි? පුළුවන් තරම් ඇඟ රස්නේ වෙන්න. නේ? අනිතර ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කර ගන්න ආකාරය වෙනස් වුණේ මොකක් නිසාද? භූගෝලීය විෂමතාවය නිසා. නිවාස වුණත් එහෙමයි. අපි නිවාස හදන්නේ පුතේ පුළුවන් තරම් එළියෙන් වාතය අපේ ගේ ඇතුළට ඇවිල්ලා ගේ ඇතුළ සීතල වෙන්න. නමුත් සීත රටවල, ද්‍රවාසන රටවල, නෝර්වේ රටේ, ස්වීඩනේ, ලක්සම්බර්ග් වල, එංගලන්තේ, ග්‍රීන්ලන්තේ, ප්‍රංශේ, ජර්මන් වල, ඉතාලි වල ඒ රටවල කොහොමද නිවාස හදන්නේ? පුළුවන් තරම් ගේ ඇතුළ රස්නේ වෙන විදියට හදන්න. රස්නේ වෙන විදියට හදන්න. හදලා ගේ ඇතුලේ වෙනම උදුනක් හදලා තියෙනවා. ගේ හීට් කරා. අන්න බලන්න නිවාස කියන උවමනාව මේ වෙනස් වුනේ අවශ්‍යතාවය ඉටු නිවාස කියන අවශ්‍යතාවය ඉටු කරගන්න ආකාරය වෙනස් වුනේ මොකක් නිසාද? භූගෝලීය විෂමතාවය නිසා. නේ? අර ඇමරිකාව වගේ රටවල මිනිස්සු දැන් අපි යටටත් ඇඳලා උඩටත් ඇඳලා නේ. ගොඩක් ඒ වගේ රටවල මිනිස්සු උඩට නෑ යටට විතරක් ඇඳලා එලි මහනේ ඉන්නේ. පස්සේ ඒක ඒගොල්ලන්ගේ කල්චර් එක වුණා. හේතුව පුතේ භූගෝලීය විෂමතාවය. රස්නේ ඇඳුම් අඳන් ඉන්න බෑ. ඒකයි. අපි එහෙම කරන්න ඕනේ. එහෙනම් මිනිස්සුන්ගේ වුමනා විවිධ වෙන්න එක හේතුවක්. මොකද්ද පුතේ? භූගෝලීය විෂමතාව. ඊළඟ එකට කියමු පුද්ගල විෂමතාවය. පුද්ගල විෂමතාවය. නේ? දැන් බලන්න ස්ත්‍රී පුරුෂ භාවයන් අනුව අපේ ඇඳුම් වෙනස් වෙනවා. නේ? ඒක මම අමුතු උදාහරණ අරගෙන කියන්න ඕනේ නෑ. ගෑනුන්ට අඳින්න වෙනම ජාතිය ඇඳුම් තියෙනවා, පිරිමින්ට අඳින්න වෙනම ජාතිය ඇඳුම් තියෙනවා. නේ? ඒ ගැන අපි කතා කරන්න ඕනේ නෑ. ඒ ඇඳුම වෙනස් වුණේ එතකොට ඇයි? පුද්ගල විෂමතාවය. නේ? පුද්ගල විෂමතාවය. ඒකට අපිට ගන්න පුළුවන් වයස් ව්‍යුහය. නේ? දැන් චූටි ළමයින්ගේ ඇඳුම් සහ අපේ ඇඳුම් අතර වෙනසක් තියෙනවා. ඒ ඉපදිච්ච ගමන් පොඩි එකේ පොඩි රෙදි කෑල්ලක් ඔතනක් තියෙනවා. ඒක පොඩ ලොකු වෙනකොට චූටිම ජංගියකින් පටන් අරගෙන මේ වගේ කලිසමකින් ඉවර වෙනවා. අන්න බලන්න. වයස් ව්‍යුහය අනුව උවමනා වෙනස් වෙනවා. ආහාරත් එහෙමයි. ඒ ඉපදිච්ච ගමන් දරුවෙකුට පොත්තු කවන්න යන්නේ නැහැ. ඈ ෆ්‍රයිඩ් රයිස් කවන්න යන්නේ නැහැ. උට දෙන්නේ මව් කිරි.
පොඩි එකා හෙමින් ලොකු වෙනකොට ආහාර රටාව වෙනස්. අන්තිමට ආය 70 80 වෙනකොට කන්න බෑ. ආයි බොන්න දෙනවා. නේ? අය අපි පස්සේ කතා කරමුකෝ. ඒ අන්න බලන්න තියෙනවා. මිනිස්සුන්ගේ උවමනා වෙනස් වෙන බලපාන පුද්ගල විෂමතාවය. ස්ත්‍රී පුරුෂ බව අනුව උවමනා වෙනස් වෙනවා. නේ? වයස් ව්‍යුහය අනුව මිනිස්සුන්ගේ උවමනා වෙනස් වෙනවා. ඒ ඊළඟ එක ආගමික සංස්කෘතික හේතු. ආගම අනුව මිනිස්සුන්ගේ උවමනා වෙනස් වෙනවා. මේක කල්පනා කරලා බලන්න නැද්ද කියලා. දැන් මුස්ලිම් අය ගවමස් පරිභෝජනය කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ. යාලා ගවමස් පරිභෝජනය කරනවා. නේ? දැන් මම මේ කියන්න හදන්නේ ආහාර කියන එක සිංහල අයටත් එකයි, මුස්ලිම් අයටත් එකයි, හින්දු අයටත් එකයි, කාටත් එකයි. නමුත් බලන්න ආගම අනුව ඒක ඉටු කරගන්න ආකාරය. ඒ කියන්නේ උවමනාව වෙනස් වෙනවා. දැන් මුස්ලිම් අය ගවමස් පරිභෝජනය කරනවා. රිසිස්සේ. හින්දු අය හොපෝනේ. හින්දු අය ගවමස් පරිභෝජනය කරන්නේ. හින්දුන්ට ගවයා යනු පූජනීය වස්තුවක්. නේ? හරක් දැක්කොත් හින්දු අය එළව වඳිනවා. හරක්ක මල් මාලා දානවා. මම දැක්ක පහුගිය දවසක කොවිඩ් වසංගතයක ගෝත්‍රික ගති ලක්ෂණ තමයි. කොවිඩ් වසංගතයෙන් බේරෙන්නේ කියලා හරක්ගේ ගොම ඒකව මූත්‍ර එකට මේම දිය කරලා ලොකු හැලියක එංගපත පුරා මේම ගා ගන්නවා. ඒගොල්ලෝ ගවමස් කන්නේ. මම දැක්ක තව දැනක මිනිස්සු බිම දිගා වෙලා ඉන්නවා. ගවයන්ට බැඳගෙන ඕම ඉන්නවා බිම දිගා වෙලා. මහා ගවයෝ ටිකක් අර මිනිස්සු පාගගෙන අර පැත්තට යනවා. ඉතින් උන් විශ්වාස කරනවා එහෙම කරාට පස්සේ උන්ට කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා. ගෝත්‍රික ලක්ෂණ. අන්න මම කියන්නේ පුතේ මිනිස්සුන්ගේ උවමනා වෙනස් වෙනවා ආගම අනුව. දැන් එහෙනම් මුස්ලිම් අය ආහාරයට ගන්න හරක් මස්. හැබැයි හින්දු අය ගන්න නැහැ. හින්දු අයට පූජනීය වස්තුවක් ගවයි. සිංහල බෞද්ධ අපි මධ්‍යම ප්‍රතිපදාව. කෑලි කන්නේ පොඩි විතරක් පොඩ්ඩක් කනවා. හරි? එතකොට මිනිස්සුන්ගේ උවමනා වෙනස් වෙනවා ආගමික සංස්කෘතික හේතු අනුව. පුතේ ඊට පස්සේ දේශපාලන දර්ශනය. ඒක ඔයාලට ලංකාවෙත් පේනවා. දේශපාලන දර්ශනය අනුව මිනිස්සුන්ගේ උවමනා වෙනස් වෙනවා. දැන් බලන්න රාජපක්ෂ මහත්තයලා ඒ පරම්පරාවේ කට්ටිය අඳින හැටි. සාටකිය දාලා. අපි හැමෝටම ඇඳුම් කියන්නේ අවශ්‍යතාවය. ඊට කරගන්න ආකාරය වෙනස්. රාජපක්ෂවරු සාටකිය දාලා. වික්‍රමසිංහ මහත්තයා පූර්ණ යුරෝපා ජාතිකයෙක් වගේ ටයිකෝඩ් දාලා ජේපී කට්ටිය එකම කමීසේ නෙද්දකින් එකම කමීසේ හැමදාම වට්ටක ගහ අඳිනවා. අරුණ කුමාර මහත්තයා ඊයේ නිවුස් වලට දැක්කෙත් ඒ කමීසේ, අද නිවුස් වලට දකින්නේ ඒ කමීසේ, හෙට දකින්නේ ඒ කමීසේ. අපි මේ මහත්තයාලට කියනවා රට හදන්න කලින් අලුත් කමීස ෂර්ට් ගන්න කියලා. දැකලාම එපා වෙලා හැමදාම එකම ඇඳුම් සෙට් එක. නේ? හරි ගමන්. අන්න මිනිස්සුන්ගේ උවමනා වෙනස් වෙන මොකක් අනුවද? දේශපාලන දර්ශනය අනුව. දේශපාලන දර්ශනය අනුව මිනිස්සුන්ගේ ඇඳුම් වෙනස් වෙනවා. ඇඳුම් ආහාර වෙනස් වෙනවා. නිවාස වෙනස් වෙනවා. යන්නේන වාහන වෙනස් වෙනවා. රයිට්. ඊට පස්සේ පුතේ පුද්ගල අභිරුචිය. පුද්ගල අභිරුචිය. ඒ කියන්නේ පුද්ගලයන්ගේ කැමැත්ත. දැන් එකම ගෙදර අක්කයි නංගි අඳින්නේ දෙවිදියා. ස්වර්ණාභරණ දෙවිදියා. අක්කරයට බත් කනෝ, නංගිරයට නූඩල්ස් කනෝ. නේ? අක්කා කලිසම් අඳිනෝ, නංගි සාය 70 අඳිනෝ. එකම ගෙදර. තෝෂා අන්න පුද්ගල අභිරුචි අනුව මිනිස්සුගේ වමනාවත් වෙනස් වෙනවා. එනමයි පුතා කියන්නේ පළවෙනි එක මොකද්ද? මිනිස්සු වමනාවල තියෙන පළවෙනි ලක්ෂණය අසීමිතයි. දෙවෙනි එක විවිධයි. විවිධ වෙන්න හේතු භූගෝලීය විෂමතා, පුද්ගල විෂමතා, ආගමික සංස්කෘතික හේතු, දේශපාලන දර්ශනය, පුද්ගල අභිරුචි. right. දැන් ලියන්න දෙවෙනි එක අසීමිත, පළවෙනි එක අසීමිත වීම, දෙවෙනි එක විවිධ වීම. විවිධ වීම. විවිධ වීම.
විවිධ වීම. හරිනේ පුතේ? right. එන්න ඊළඟ එක මිනිස් කුමනාවල ඊළඟ ලක්ෂණය අසීමිතයි විවිධයි. පුතේ මම මේක මකනවා. නැත්තම් ඔයාලට පේන්නේ නැහැ. කැමරාවට අහු වෙන්නේ නැහැ මේ ටික. හරිනේ? දැන් ඔන්ලයින් ක්ලාස් එකේ කරනකොට එහෙම තමයි. අසීමිතයි විවිධයි නිරතුරුව වැඩේ. නිරතුරුව වැඩේ. පුතේ නිරතුරුව වැඩේ කියන්නේ මිනිස්සුන්ගේ වමනා එක වමනාවක් ඉටු කර ගන්නකොටම එයාට තව වමනාවක් ඇති වෙනවා. එක වමනාවක් ඉටු කර ගන්නකොටම තව එකක් ඇති වෙනවා. බාක් කාලේ ඉවර වෙනකොටම ඩෙසර්ට් එකක් ඕන වෙනවා. වතුර බොන්න ඕන. නිදා ගන්න ඕන. නැගිට්ටාම තේ ඕන වෙනවා. මොම යනවා. නිරතුරුව වැඩේ. මම පුතා එක කියවා. නිරතුරුව වැඩේ කියන්නේ කාර්යය සමග නව නිෂ්පාදන බිහිවීම නිසා අලුත් වමනාවක් ඇති වෙනවා. එමෙන්ම මිනිසුන් කාලෙන් කාලයට මෙතෙක් පැවති වමනාවන් ඊට වඩා හොඳින් ඉටු කර ගැනීමට පෙළඹීම නිසාද නව වමනා ඇති වෙනවා. හරි. එහෙනම් ඔයාලා ලිව්වා අසීමිතයි විවිධයි නිරතුරුව වැඩේ 24 වෙනි පිටුවට පෙරලා වෙන තව එක ලක්ෂණයක් තියෙන වමනාවක්. පුතේ මොකක්ද දන්නවද? තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් වීම. මොකද්ද? තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් වීම. මම පුතා එක ලියන්නකෝ 24 පිටුවේ. තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් වීම. ඊට පස්සේ මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්න. තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් වීම. හරි. අහගන්න පුතේ. දැන් අපිට අද තියෙන ගොඩාක් වමනා තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵල. තාක්ෂණයේ නොදියුණු කාලේ මෙච්චර වමනා අපිට තිබුණේ නැහැ. දැන් මේ මානව ශිෂ්ටාචාරය ආරම්භ වෙච්ච මුල්ම කාලේ මිනිස්සු මොනවා හරි කෑවා. නේ? සතෙකුට විද්දා. නේ? නැත්තම් බොරු වලක් කැපුවා, උගුලක් ඇටෙව්වා, සතෙක් මරා ගත්තා, උච්ච ගත්තා, නැත්තම් අමුයෙන්ම හරි කෑවා, ගල් ගුහාවක, නැත්තම් ගස් බෙනේක, නැත්තම් කූඩාරමක් ඇතුලේ කොහේ හරි නිදාගත්තා. දැන් ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ? මිනිස්සු ගිවුමනම් මේ එන්නේ තාක්ෂණේ දියුණු වෙනවා. ගින්දර හොයාගන්න, රෝදේ හොයාගන්න, වාස් බින්දුව හොයාගන්න, දුරකථනය හොයාගන්න, ටීවී එක හොයාගන්න, ෆ්‍රිජ් එක හොයාගන්න නේ? ඔහොම මිනිස්සුන්ගේ වමන ඒකවත් වැඩි වෙනවා. එහෙනම් තාක්ෂණයේ දියුණු වෙන්න මිනිස්සුන්ගේ වමන වැඩි වෙනවා. දැන් බලන්න ඔයාලගේ ආච්චි ඔය ආච්චිට ඔයාලට වගේම ළමා කාලයක් තියෙනවා. දැන් ඔයාගේ ආච්චි ස්මාර්ට්ෆෝන් එකකින් ඔන්ලයින් ක්ලාස් ගියාද? ලැප්ටොප් එකකින් ඔන්ලයින් ක්ලාස් ගියාද? සියට WhatsApp message එකක් දැම්මද? ඊමෝ කෝල් එකක් ගත්තද? සියට දැම්මද ඊමේල් එකක්? නෑ. ඒ කාලේව නෑ. චංගුතුර කතරේ නෑ. ඔය WhatsApp ඊමේල් ඉන්ටර්නෙට් අය මොන මොගුලක්වත් නෑ. හැබැයි ඔයාලට එහෙම නේ? මදුමල ලෙස මෘදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතට ඔබ සිහි කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. ඒ කාලේ එහෙම ලව් කරලා තියෙනවා. මහරය නැගිටලා නේ? නිවසේදී මගේ මාදර සුමනා වෙත ඔක ලියලා චිත්‍රයක් ඇඳ කවියකුත් ලියන හතරට නවන ගිහිල්ලා දෙන්න. දැන් අද ලව් කරනකොට එහෙම කරනවා. ඒසත් ගත්ත ෆෝන් එක. දැම්ම මෙසේජ් එකක්. චූටි වෙලාවකින් වීඩියෝ කෝල් එකකුත් ගත්තා. අර සින්දුවත් අදට ගැලපෙන්නේ නැහැ නේ. දැන් ලියන්නේ දැන් ළමයි මොකද කරන්නේ? කොටනවා. නේ? මధు බල ලෙස මෘදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි. ඔබ සිහි කර ඔබට කොටන එක මට ඇති එක සතුටයි. කොටන එක SMS. right එහෙනම් මේ සුමනාවල ඊළඟ ලක්ෂණය තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් වේ. අය කියන්නේ මිනිස් සුමනාවල ලක්ෂණ ටික අසීමිත වීම, විවිධ වීම, නිරතුරුව වැඩේ තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයකි. හරිනේ? right. දැන් පුතේ අපි යමු PQ එකකට.
past question එකකට අපිට තියෙන 2005 past question එක 47 වෙනි ප්‍රශ්නේ 47 වෙනි ප්‍රශ්නේ. කියන්නේ මේ වෙනකොට අපි ප්‍රශ්න 46කට පිළිතුරු ලියලා තියෙනවා. පන්ති පටන් ගත්ත විතරයි. 47 වෙනි ප්‍රශ්නේ. අවශ්‍යතා හා උවමනා යන සංකල්ප අතර වෙනස පැහැදිලි කරා. අවශ්‍යතා හා උවමනා යන සංකල්ප අතර වෙනස පැහැදිලි කරා. පුතේ ඔයාලට මේකෙදි ලැබෙනවා ලකුණු 4ක්. හරිද? ඔයාලට මේ ප්‍රශ්නට ලැබෙවි ලකුණු 4ක්. දැන් ඒ ලකුණු 4ම ගන්න පුළුවන් විදිහට තමයි ඔයා උත්තරේ ලියන්න ඕනේ. හරිද? දැන් කටපාඩම් කරක් ප්‍රශ්න තේරුම් අරන් තේරුම් ගන්න දෙයක් නෑ මේක ලේසියිනේ. මේකට පිළිතුරු ලියන පිළිවෙල දන්නේ නැත්නම් ඔබට ලකුණු අහිමි වෙනවා. අඩු වෙනවා ලකුණු. 4ම ගන්න බැරි වෙනවා. මෙන්න මේකයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන ක්‍රමය. ප්‍රථමේ අවශ්‍යතා නිර්වචනය කරන්න. ඊට පස්සේ උදාහරණ ලියන්න. ඊළඟට උවමනා නිර්වචනය කරන්න. උදාහරණ ලියන්න. ඊට පස්සේ අවශ්‍යතා සහ උවමනා අතර තියෙන ප්‍රධාන වෙනස ලියන්න. ඔන්න එතකොට ලකුණු 4 හම්බ වෙනවා. හරි? 1යි 2යි මේ 3යි 4යි. දැන් මේක යටින් දීලා තියෙන ඕනෑම කරුණකට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 4යි කියලා ලියලා තියෙනවා. හරිද? දැන් 4ම ගන්න මේ ටික ලියන්න ඕනේ. එහෙනම් පැහැදිලිනේ? අවස්ථතාවය නිර්වචනය කරන්න. උදාහරණය ලියන්න. උවමනාව නිර්වචනය කරන්න. උදාහරණ ලියන්න. ඊට පස්සේ අවස්ථතාව සහ උවමනා අතර තියෙන ප්‍රධාන වෙනස ලියන්න. දැන් මේ ටිකම ඔයාලට පුළුවන් නේ. අවස්ථතාවය ඔයාලට නිර්වචනය කරගන්න පුළුවන්, උදාහරණ ලියන්නත් පුළුවන්. උවමනාව නිර්වචනය කරන්න පුළුවන්, උදාහරණ ලියන්න පුළුවන්. වෙනසක් මම කිව්වා ඒක මෙන්න මේ විදිහට ලියවෙන්න ඕන. මොකද්ද? අවස්ථතා සීමා සහිත වන අතර උවමනා අසීමිත වේ. ඔය කටසටහන දාන්න තැනට. ඔය පිළිතුරු සැකිල්ල ලියා ගන්න උතන. ලියාගෙන ඊට පස්සේ ඔයා පිළිතුරු ලියන්න. මේ පිළිතුරු සැකිල්ල දාන්න පුතේ. අවශ්‍යතා. හරි? ඊළඟට උදාහරණ. උවමනා. උදාහරණ. වෙනස මොකද්ද? අවශ්‍යතා සීමා සහිත වන අතර උවමනා අසීමිත වේ. අවශ්‍යතා සීමා සහිත වන අතර උවමනා අසීමිත වේ. හරිනේ පුතේ? හරි. හොඳට ඉගෙන ගන්න ඕනේ පැටවෝ. ඕන කමින් අහන් ඉන්න ඕනේ. වෙන වැඩ කරන්නේ නැතුව මම කියන දේ හොඳට අහන් ඉන්න ඕන. බෝඩ් එක හොඳට බලාගෙන ඉන්න ඕන. හොඳට අවධානය පන්ති ඇතුලේ තියන් ඉන්න ඕන. වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව වෙන දේවල් කරන්නේ නැතුව හොඳේ? තමන්ටම අවංක වෙලා වැඩ ටික කරන්න ඕන. එතකොට තමයි තමන්ට තමන්ගේ දෙමව්පියන්ට හොඳට සතුටු වෙන්න පුළුවන් හොඳ ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්නේ. එතකොට ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා නේ. අම්මට තාත්තට ජීවිතේ දවසක සන්තෝෂෙන් මැරෙන්න පුළුවන්. අපි හැමෝම මැරෙනෝනේ. ඔයගේ අම්මා තාත්තත් එහෙමයි. මාත් එහෙමයි. ඔයත් එහෙමයි. නේ? ඔයා හොඳට ඉගෙන ගත්තොත් ඔයගේ අම්මා තාත්තා ගොඩාක් සන්තෝෂෙන් ජීවිතේ අවසාන කාලය ගත කරයි. ඔගේ දරුවෝ හොඳට ඉගෙන ගත්තා. අද යාලා සමාජයේ හොඳ තැනකට ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් සතුටුයි. හරි ඒ වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ. ඒ නිසා ඔයාලා ඉගෙන ගන්න වෙලාවේ මහන්සි වෙලා අපවීමෙන් ඉගෙන ගන්න ඕනේ. එන්න බේටා වීඩියෝ මාතෘකාවට මොකද්ද? මොකක්ද මාතෘකාව? භාණ්ඩ හා සේවා. Good and services. භාණ්ඩ හා සේවා. කියලා දෙන්න. හොඳේ? Short and sweet. පිටු ගණන් ලියන්න අවශ්‍යයි. හොඳට තේරුම් ගන්න. අපි තේරුම් ගත්ත එක තාම කෙටින් ලියාගමු. ඒක පාඩම් කරගමු. භාණ්ඩ හා සේවා. පුතේ ඔයාලට තියෙනවා දැන් අපි හැමෝටම තියෙනවා අවශ්‍යතා සහ උවමනා. මම කියවනේ අපිට තියෙනවා අවශ්‍යතා සහ උවමනා. එතකොට ඒ අවශ්‍යතා සහ උවමනා ඉටු කරගන්න අපි විවිධ දේවල් භාවිතා කරනවා. අපිට තියෙන අවශ්‍යතා සහ උවමනා ඒ අවශ්‍යතා සහ උවමනා ඉටු කරගන්න අපි විවිධ දේවල් භාවිතා කරනවා.
අන්නේ භාවිතා කරන දේවල් වලට අපි කියනවා පුතේ භාණ්ඩ හා සේවා. නේ? භාණ්ඩ හා සේවා. එතනදී පුතේ භාණ්ඩේ සේවාවයි අතර වෙනසක් තියෙනවා ඇත්තටම. භාණ්ඩෙට භෞතික ස්වરૂපයක් ඇත. භාණ්ඩෙට භෞතික ස්වરૂපයක් ඇත. සේවාවට භෞතික ස්වરૂපයක් නැත. දැන් මගේ අකුරු බලා ගන්න බෑ. එහෙනම් මොකටද ලියන්නේ? ඒවන් නිකන් ලියන්න. මොනවා ලියන්නේ? හරිනේ? භාණ්ඩයට භෞතික ස්වરૂපයක් ඇත. සේවාවට භෞතික ස්වરૂපයක් නැත. ඔන්න බලන්න. දැන් මේ පෑන මේක මොකද්ද? භාණ්ඩය. භෞතික ස්වરૂපයක් තියෙනවා. මේ කමීසෙ භාණ්ඩය භෞතික ස්වરૂපයක් තියෙනවා. මේ ඔරලෝසු භාණ්ඩය භෞතික ස්වરૂපයක් තියෙනවා. මේ වයිට් බෝඩ් එක භාණ්ඩය භෞතික ස්වરૂපයක් තියෙනවා. හරිනේ. එහෙනම් භෞතික ස්වરૂප තියෙනේම භාණ්ඩ. ඔයාගේ පරිගණක යන්ත්‍රේ, මෝටර රථය, ගොඩනැගිල්ලක්, මහා මාර්ගයක්, වරායක් මේ සියල්ලක් භාණ්ඩ. හරිනේ? දැන් සේවා වලට භෞතික ස්වરૂපේ නැහැ. දැන් මම ඔයාලට උගන්වනෝනේ. මේකෙත් කියන්නේ ගුරු සේවය කියලා. දැන් මට භෞතික ස්වરૂපයක් තියෙනවා නැත්නම් මම භූතෙක් වෙන්න බෑ. මට භෞතික ස්වરૂපයක් තියෙනවා. සමංගමගේට භෞතික ස්වરૂපයක් තියෙනවා. දැන් මම ඔබට උගන්වනෝනේ. ඒක ගුරු සේවය. ඒකේ භෞතික ස්වરૂපයක් නෑ. භෞතික ස්වરૂපයක් තියෙනවා ඔයාලට මෙහෙම අල්ලන්න පුළුවන්. ඔයාලට මාව අල්ලන්න පුළුවන්. හැබැයි මගේ සේවාව අල්ලන්න බෑ. වෛද්‍යවරයා භෞතික ස්වરૂපයක් තියෙනවා. නමුත් වෛද්‍ය සේවයට භෞතික ස්වરૂපයක් නෑ. අන්න වෛද්‍ය සේවය, නීතිඥ සේවය, ඉංජිනේරු සේවය, ප්‍රවාහන සේවය, රක්ෂණ සේවය, හෝටල් සේවය, බැංකු සේවය, මූල්‍ය සේවය නේ? පැහැදිලි පුතේ? භාණ්ඩ වලට භෞතික ස්වરૂපේ තියෙනවා. සේවා වලට භෞතික ස්වરૂපේ නෑ. භාණ්ඩ අල්ලන්න පුළුවන්, සේවා අල්ලන්න බෑ. හරිනේ? දැන් ඔන්න ආයෙ අහගන්න. මොනවද භාණ්ඩ හා සේවා කියන්නේ? අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීමට යොදාගනු ලබන විවිධ දෑ අපි හඳුන්වනවා භාණ්ඩ හා සේවා. එතනදී භෞතික ස්වરૂපයේ පවතී නම් භාණ්ඩ, භෞතික ස්වરૂපයේ නොපවතී නම් සේවා. තේරුණාද? නමුත් අපි ආර්ථික විද්‍යාවෙන් කතා කරනකොට භාණ්ඩ හා සේවා කියන්නේ නැතු කෙලින්ම භාණ්ඩ කියලා විතරක් කියන වෙලාවලුත් තියෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ ඒක ඇතුලේ සේවා තියෙන බව. එතකොට භෞතික ස්වરૂපේ ඇත, භෞතික ස්වરૂපේ නැත. භාණ්ඩ වලට භෞතික ස්වરૂපේ ඇත, සේවා වලට භෞතික ස්වરૂපේ නැත. නමුත් පුතේ අපි ඒකෙත් හිතන්නේ ඔය භාණ්ඩ කියන එක ඇතුලේ සේවාවක් තියෙන. ගණන් ගන්නෑ. හරිනේ? නමුත් ඇත්තම කතාව භාණ්ඩයට භෞතික ස්වરૂපේ ඇත, සේවාවට භෞතික ස්වરૂපේ නැත. මේ දෙකම අපි අපේ අවශ්‍යතා ඉටු කරගන්න, උවමනා ඉටු කරගන්න භාවිතා කරනවා. එහෙනම් ඔයාලා 24 වෙනි පිටුවේ 24 වෙනි පිටුවේ ලියන්න පුතේ හිස්පෙළි දෙකක් තියෙනවා භාණ්ඩ හා සේවා කියලා. එතන ලියන්න. මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන විවිධ දෑ භාණ්ඩ හා සේවා ලෙස භාණ්ඩ හා සේවා ලෙස හැඳින්වේ. දැන් එන නෝට් එකට පුතේ එන්න කියවන්න නැතහොත් මිනිස් අවශ්‍යතා සපුරාලීමට යොදාගත හැකි දෑ භාණ්ඩ වේ. නේ? right. භාණ්ඩ හා සේවා අතර යම් වෙනසක් පැවතුනද ඒවායින් ඉටුවන කාර්යයන් බලන කල භාණ්ඩ යන පදේ තුල සේවාවන්ද අන්තර්ගත වේ. ඊට පස්සේ තියෙනවා ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ. ආන්න පුතේ වැඩි. ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ.
ඔයාලා දන්න එක. අද මම ඒකත් ඔයාලට කියලා දෙනවා. ඒක කියලා දීලා ඉවර වෙලා මම ඔයාලට දෙනවා විභාග ප්‍රශ්න, අතිරේක ප්‍රශ්න මහ ගොඩක්. හරිනේ? right. භාණ්ඩ හා සේවා. කොටස් දෙකයි. එකක් පුතේ ආර්ථික භාණ්ඩ. දෙක ආර්ථික නොවන භාණ්ඩ. පුතේ එක ආර්ථික භාණ්ඩ, දෙක ආර්ථික නොවන භාණ්ඩ. හරි ඔයාලට ලියන්නකෝ ඉස්සෙල්ලා 24 පිටුවේ. එක ආර්ථික භාණ්ඩ, දෙක ආර්ථික නොවන භාණ්ඩ. එක ආර්ථික භාණ්ඩ, දෙක ආර්ථික නොවන භාණ්ඩ. හරි. දැන් පුතේ මාතෘකාව ආර්ථික භාණ්ඩ. හරි පුතේ ආර්ථික භාණ්ඩ. දැන් මෙහෙම පැටියෝ. මම මේක ඔයාලට කියලා දෙන්නම් මේ විදිහට. දැන් මෙන්න මේ ටික බලන්න පොඩ්ඩක්. මම මෙතනින් ලියනවා මෙහෙම. පාන් ගෙඩියක්. හරිද? ඇඳුමක්. ඇඳුමක්. පරිගණක යන්ත්‍රයක්. මෝටර් රථයක්. මෝටර් රථයක්. හරි ඊට පස්සේ මේ පැත්තෙන් ලියනවා වාතය. වාතය මේ වායු ගොඩේ තියෙන වාතය පුතේ අපි මේ ආස්වාස ප්‍රාස්වාස කරන වාතය. හිරු එළිය. වැසි ජලය. වහින වෙලාවට තියෙන ජලය වැසි ජලය. හරි. දැන් මෙන්න මේ දෙකම බලන්න. මේ හැම එකක්ම අපි යොදා ගන්නවා අපේ අවශ්‍යතා, අපේ වමනා ඉටු කරගන්න. ඉතින් මේවට අපි පොදුවේ කියන්නේ භාණ්ඩ. පුතේ මෙතනින් මෙන්න මේ සෙට් එක මේක ආර්ථික භාණ්ඩ. මේක ආර්ථික භාණ්ඩ. මෙන්න මේ ටික ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. මේ ටික ආර්ථික භාණ්ඩ. මේ ටික ආර්ථික නොවන භාණ්ඩ. හරිද පුතේ? right. ඔන්න දැන් අපි බලමු මෙන්න මේ ආර්ථික භාණ්ඩ කියන ඒවායේ ලක්ෂණ මොනවාද කියලා. ඔතන අහගෙන ඉන්නවා නේ. ආර්ථික භාණ්ඩ කියන ඒවායේ ලක්ෂණ ටික බලමු. දැන් එක සැරේට නිර්වචනය හදන්න යන්න එපා. හරිද? එක සැරේට ඔයාලා නිර්වචනය හදන්න ගියොත් වැඩේ අවුල් වෙනවා. නිර්වචනේ ඔයාලම හදාගන්න තේරුම් ගන්න. පුතේ දැන් මට ලොකු බෝඩ් එකක් තිබුණට චුටි ඉඩ ප්‍රමාණයක් ඇතුලේ ලියන්න වෙන්නේ. හේතුව නැත්තම් ඔයාලට මේක කැමරාවට අහු වෙන්නේ නැහැ. හරිනේ? දැන් ආර්ථික භාණ්ඩ මෙන්න මේවයි පුතේ පළවෙනි ලක්ෂණය. හිඟකම. හිඟකම. මේවා හිගයිනේ පුතේ. පාන් හිගයි. කොච්චර මිනිස්සු ඉන්නවද? පාන් පිටක් ගන්නද? ඇඳුම් නැතුව කොච්චර ඉන්නද? අර අප්‍රිකාවේ උන් ඉන්නේ වෙහෙල්ලුවේ. පරිගණක හැමෝටම තියෙනවා. තියෙන කටත් එකයි තියෙන්නේ. මෝටර හැමෝටම තියෙනවා. නෑ අන්න මේවා හිගයි පුතේ. හිගයි. ආර්ථික භාණ්ඩ නම් හිගයි. මේවා අපෝ හිගනේ. මේවා හිගනේ. හිඟ කම නැත. බලන්න. වායුගෝලයේ වාතය හිගද? නෑ. තියෙනවා. වාතය තියෙන්නේ. රැට නෑ. ඉර පාය වෙලාවට ඇත්ති තරම් තියෙනවා. ප්‍රතිජාතේ නියං කාලිට නෑ. වාහින වෙලාවට ඇත්ති තරම් තියෙනවා. දැන් මේ දවස්වල හොන්දට වහිනවා. ඇත්ති තරම් තියෙන වෙසියන්නේ. එහෙනම් මේවා හිග නෑ. පුතේ මේවා හිගයි. දෙවෙනි එක. මේවායේ තියෙනවා පුතේ ආවස්තික පිරිවැය. මොකක්ද ඒ? ආවස්තික පිරිවැය. opportunity cost. අන්න ඒක තමයි ඔයාලා දන්නේ නැත්තේ. ඒක ඔයාලා දන්නේ නැහැ. ඉතින් මම කියලා දෙන්නම්. අහගන්නකෝ. මේ ආවස්තික පිරිවැයයි කියන්නේ පුතේ දෙකක්. දැන් මේ කමිසේ තියෙනවනේ. මේ කමිසේ හැදුවේ ගාමන්ට් ෆැක්ටරි එකක ගනේ. මේක හදන්න පිරිවැයක් ගියා. රෙදි වලට, නූල් වලට,
බොත්තම් වලට ශ්‍රමිකයන්ට වැටුප් ගෙවන්න. එහෙම පිරිවැයක් තියෙනවා. ඒකත් ආවස්තික පිරිවැය කොටසක් තමයි. නමුත් ආවස්තික පිරිවැය කියන්නේ පුතේ දැන් මේ කමීසය හදපු නිසා වෙන ඇඳුමක් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. එතන ගාමන්ට් එකක් දාපු නිසා වෙන ගොඩනැගිල්ලක් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ඇඟලුම් කර්මාන්තයට සම්පත් වෙන් කරපු නිසා වෙන ව්‍යාපාරයකට සම්පත් වෙන් කරන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. මේවට කියන්නේ ආවස්තික පිරිවැය. පුතේ ඔයාලට තාම මම ඒව කියලා දීලා නැහැ. මෙන්න මේ විදිහටයි ආවස්තික පිරිවැය නිර්වචනය කරන්නේ. කිසියම් නිෂ්පාදන පරිභෝජන හෝ ආයෝජන අවස්ථාවක් වෙනුවෙන් කැප කරනු ලබන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම. අන්තපාරක් කියන්න. ආගන් කිසියම් නිෂ්පාදන පරිභෝජන හෝ ආයෝජන අවස්ථාවක් වෙනුවෙන් කැප කරනු ලබන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම. මෙන්න මෙහෙම තුවත් ඇති. කැප කරනු ලබන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම. අපි කියන ආවස්තික පිරිවැය කියලා. දැන් පුතේ එකට අහගන්න. මේවයි ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. පාන් හදපු නිසා බනිස් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. සීනි කුරුල්ලෝ හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. පාන් හදන්න බේකරිය එතන හදපු නිසා නිවසක් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ඒ පාන් හදපු මිනිස්සයා බේකරිය දාපු නිසා වෙන ව්‍යාපාරයක් කරන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. මේ පාන් ගෙඩිය හදන්න පුතේ කැපකිරීම කරලා තියෙනවා. ඇඳුම හදන්න ඔය විදියටම කැපකිරීම කරලා තියෙනවා. පරිගණකය හදන්න දැන් ඔයාලා මගේ ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න ලැප්ටොප් එකක් හරහා. ඔකේ ආවස්තික පිරිවැයක් තියෙනවා. ඔය ලැප්ටොප් එක හදපු නිසා ටීවී හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. රේඩියෝ හදන්න අවස්ථාව නැති වුණා. රථ වාහනය මෝටර රථ හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ඒ කියන්නේ වෙන කර්මාන්ත වලට යොදවන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. වෙන භාණ්ඩ හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ඒකට කියන්නේ ආවස්තික පිරිවැය. දැනට එහෙම තේරුම් ගන්න පුතේ. හොඳේ. ආවස්තික පිරිවැය කියන්නේ මේ ටියුට් එකේම ඉස්සරහා තියෙන තරමක් ලොකු මාතෘකාවක්. මම මේක සුපිරියට ඒ වෙලාවේ කියලා දෙනවා. දැන් එච්චර කියලා දෙන්න බෑ. දැන් මම ඔයාලට කියලා දෙන්නේ මේ පාඩමට අවශ්‍ය ප්‍රමාණය පමණයි. හරිනේ? හා. මෝටර රථයක පුතේ ආවස්තික පිරිවැයක් තියෙනවා. ජපානයේ මෝටර රථය හදපු නිසා ඒ අයට ලොරියක් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ඒ අයට බස් එකක් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ඒ අයට පරිගණක, ඒ අයට මහන මැෂින් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ඒගොල්ලන්ට ජෙනරේටර් එකක් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. නේ? නැත්තම් වෙනද ව්‍යාපාරයක් කරන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. එතකොට පුතේ මේ හැම භාණ්ඩයක්ම හදලා තියෙන්නේ කිසියම් කැපකිරීමක් කරලා. ඒ කැපකිරීමට කියන්නේ ආර්ථික විද්‍යාවේ මොකද්ද? ආවස්තික පිරිවැය. දැනට එහෙම මත තියාගන්න. නමුත් පුතේ මේවා කවුරු එක්කත් කැපකිරීම කරලා හදපුවා නෙමෙයි. මේ වායු ගෝලයේ තියෙන වාතය කිසි කෙනෙක් නිෂ්පාදනය කරපුවා නෙමෙයි. මේ හිරු එළිය අපි නිෂ්පාදනය කරපුවා නෙමෙයි. වහින වෙලාවට වර්ෂා ජලය අපි නිෂ්පාදනය කරපුවා නෙමෙයි. මේවා වෙනුවෙන් අපි කිසිම කැපකිරීමක් කළා නැහැ. මේවට අපි කිසිම සම්පත් යොදවීමක් කළා නැහැ. අන්න මේවට ආවස්තික පිරිවැයක් නැහැ. පැහැදිලිද පුතේ? එහෙනම් ආර්ථික භාණ්ඩයක් නම් හිගයි ආවස්තික පිරිවැයක් තියෙනවා. ආර්ථික නොවන භාණ්ඩ හිග නැහැ. ඒවාට ආවස්තික පිරිවැයක්ද නැත. හරිනේ? මොන පිරිවැයද පුතේ? ආවස්තික පිරිවැය නැත්තේ. පිරිවැය නෙමෙයි හොඳේ. දැන් ඔයාට ආණ්ඩුවෙන් පාසල් පොත් ටික හම්බ වෙයි. නොමිලේ හම්බෙයි. ඔයාට නිල ඇඳුම් ටික නොමිලේ හම්බෙයි. නේ? ඔයාට සමෘද්ධිය නොමිලේ හම්බ වෙයි. නේ? පුංචි අම්මට පෝෂණ මල්ල නොමිලේ හම්බ වෙයි. හමුදාවේ ආබාධිත අයියට නොමිලේ යම් දේවල් ලැබෙයි. නමුත් මතක තියාගන්න. ඒවා නොමිලේ ලැබුණට ඒවා හදන්න සම්පත් යොදවලා තියෙනවා. ඒ සම්පත් යොදවපු නිසා තවත් භාණ්ඩ හදන්න තිබිච්ච අවස්ථාවල් අහිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් තියෙනවා. භාණ්ඩ ලබා ගන්නකොට අපිට පිරිවැය යනවද නැද්ද කියන එක නෙවෙයි බලන්නේ පුතේ. ඒ අදාළ භාණ්ඩය හෝ ඒ අදාළ සේවාව නිපදවන්න යම් කැපකිරීමක් කළා තියෙනවද කියන එක තමයි මෙතනදී බලන්නේ. එහෙම කරලා තියෙනවා නම් ඒවා ආර්ථික භාණ්ඩ.
එහෙම කරලා නැත්නම් ඒවා ආර්ථික නොවන භාණ්ඩ. පොඩි පැහැදිලිද? දැන් ඔයා එන්න ආර්ථික භාණ්ඩ කියන තැනට. තාම මොකුත් ලියන්න බෑ. මම නිර්වචනයක් දුන්නේ නැහැ තාම. හරි. එහෙනම් ඔයා පුතේ ආර්ථික භාණ්ඩ කියන එකට නිර්වචනය හදන්න මෙන්න මේ දෙක අල්ලලා. හිඟකම. ආවස්තික පිරිවැය. මේ දෙක අල්ලලා නිර්වචනයක් හදන්න. මේ දෙක අල්ලලා මේ පැත්තට නිර්වචනයක් හදන්න. ඊට පස්සේ ওই දෙක ලියන්න ඕන පාඩම් කරගන්න. මොකද ආර්ථික භාණ්ඩය? සැපයුමෙහි හිඟකම පවතින ආවස්තික පිරිවැය සහිත භාණ්ඩ. එච්චරයි. අය කියන්නේ මොකද ආර්ථික භාණ්ඩයක් කියන්නේ? සැපයුමෙහි. සැපයුම කියන්නේ මොකද්ද බං? අන්න බං කිව්වා. ඊ ආදරේට නේ ළමයි. මොකද්ද සැපයුමේ හිඟකම කියන්නේ? මේ පවතින ප්‍රමාණයේ හිගයි. පවතින ප්‍රමාණයේ හිගකමක් තියෙන ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ මොන භාණ්ඩද? ආර්ථික භාණ්ඩ. පවතින ප්‍රමාණයේ හිගකමක් නැති ආවස්තික පිරිවැයක් නැති ඒවා ආර්ථික නොවන භාණ්ඩ. හරිනේ? එහෙනම් ආයෙ පාරක් කියන නිර්වචනය. මොකද්ද ආර්ථික භාණ්ඩයක් කියන්නේ? සැපයුමෙහි හිඟකමක් පවතින ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. දමුරිය 24 පිටුවිලිය. සැපයුමෙහි හිඟකමක් පවතින සැපයුමෙහි හිඟකමක් පවතින ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. සැපයුමෙහි හිඟකමක් පවතින ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. හරි පුතේ. මම දෙතුන් වතාව එකම නිර්වචනය කියනවා. හරි? ඒ ඔයාලට ලියා ගන්න පහසුයි. හරිනේ? හරි. උදාහරණ කියන්න. නැත්නම් මෙහෙමත් කියන්න. නැත්නම් සැපයුමේ හිඟකමක් දක්වන්න ලැබෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ. රයිට්. පොත්පත්, ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, තව ලියන්න. පරිගණක යන්ත්‍ර, මෝටර රථ, ගොඩ නැගිලි. right එන්න පැටියෝ 25 පිටුවට මොකක්ද මාතෘකාව? ආර්ථික නොවන භාණ්ඩ නේ? ආර්ථික නොවන භාණ්ඩ. ඒකට සමාන වචන තියෙනවා. මෙන්න සමාන වචන. ආර්ථික නොවන භාණ්ඩ. හරි. නොමිල භාණ්ඩ. නිදහස් භාණ්ඩ. පිරිවැය රහිත භාණ්ඩ. අමූල්‍ය භාණ්ඩ. අනාර්ථික භාණ්ඩ. බුදුආම්බෝ. ගොඩක් තියෙනනේ. ලියලා දාමුද කොකට? ලියන්න. ආර්ථික නොවන භාණ්ඩ ඇලයිලා නොමිල භාණ්ඩ. non economic goods. හරි? ආර්ථික නොවන භාණ්ඩ නොමිල භාණ්ඩ ලියන්න ඇලි එකක් ගහලා නිදහස් භාණ්ඩ. free goods. නිදහස් භාණ්ඩ. ඔය තුන තමයි වැඩිපුර එන්නේ. ආර්ථික නොවන භාණ්ඩ කියලා එනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට නොමිල භාණ්ඩ කියලා එනවා. ඊට පස්සේ නිදහස් භාණ්ඩ. ධානියන් ඉඩ තියෙනනේ. අනාර්ථික භාණ්ඩ. අමූල්‍ය භාණ්ඩ. ඔය අනාර්ථික අමූල්‍ය ඒවා මම දැක්කේ නැහැ මේ පාස් පේපර්ස් වල තියෙන. හරි පොත්වල තියෙන. පාස් පේපර්ස් වල තියෙන්නේ ආර්ථික නොවන භාණ්ඩ, නොමිල භාණ්ඩ, නිදහස් භාණ්ඩ. ওই වචන තුන තමයි පාස් පේපර්ස් වල මට අහු වෙලා තියෙන්නේ. හරිනේ? හා. එහෙනම් නිර්වචනය ලියන්න. සැපයුමෙහි හිඟකමක් නොමැති
සැපෙව්මෙහි හිඟකමක් නොමැති ආවස්තික පිරිවැයක් නොමැති භාණ්ඩ සැපෙව්මෙහි හිඟකමක් නොමැති ආවස්තික පිරිවැයක් නොමැති භාණ්ඩ සැපෙව්මෙහි හිඟකමක් නොමැති ආවස්තික පිරිවැයක් නොමැති භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ හෙවත් ආර්ථික නොවන භාණ්ඩ හෙවත් ආර්ථික නොවන භාණ්ඩ හෙවත් නොමිල භාණ්ඩ වේ. නොමිල භාණ්ඩ වේ. නොමිල භාණ්ඩ වේ. හරිද පුතේ? හරි. උදාහරණ ලියන්න. සෑම දිනාටම ඕනෑ තරම් ලබාගත හැකි ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සම්පත් සෑම දිනාටම ඕනෑ තරම් ලබාගත හැකි ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සම්පත්. ලියන්න පුතේ. වාතය, හිරු එළිය, වැසි ජලය. වාතය, හිරු එළිය, වැසි ජලය. හරිනේ? හරි. ඔයිට අමතරව පුතේ නිදා. තව උදාහරණ තියෙනවා. ඒක ඔයාලට මේ අවස්ථාවේ තේරෙන්නේ නැහැ. හරිද? තව උදාහරණයක් ඔය නිෂ්පාදන ක්‍රියාවලියේදී බද්ධ ලෙස සැපේන දේවල්. උදාහරණයක් මුදලාලි කෙනෙක් කොටුවෙන් ගේනවා ප්ලාස්ටික් බඩු විකුණන්න ගාල්ලේ ටවුන් එකට. එයා ඒ ටික ගේන්නේ පොලිතීන් උරේක. ඒ මුදලාලි අර ප්ලාස්ටික් ටික ප්‍රයෝජනෙට අරගෙන පොලිතීන් ටික පැත්තකට වීසි කරලා දානවා. කාඩ්බෝඩ් ටික පැත්තකට වීසි කරලා දානවා. එතකොට ඒක ආවස්තික පිරිවැය නැති වෙනවා ඒ අවස්ථාවේ හේතුව විකල්ප නැති නිසා. එතකොට ආර්ථික නොවන භාණ්ඩයක තියෙන ආවස්තික පිරිවැය ශූන්‍ය වීම කියන එක ඒ මොහොතේ ඒකට ඇති වෙනවා. ඒක හරි සංකීර්ණ කතාවක්. මේ අවස්ථාවේ මම ඔබට ඔක කියලා දුන්නොත් ඔබ ඔබේ ඔළුව අවුල් කරගන්න. ඒ නිසා ඔබට මම මේක කියලා දෙනවා ආවස්තික පිරිවැය කියන එක හොඳින්ම කියලා දුන්නට පස්සේ. ඊට පස්සේ තවත් ඔක උදාහරණයක්. ඊළඟට අන්තර්ජාලයේ තියෙන කිසිම මුදල් ගෙවීමකින් තොරව බාගත කරගන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පරිගණක වැඩසටහන්, පාරිසරික වැඩසටහන්, කම්පියුටර් ගේම්ස් මේවා කිසිදු පාර්ශවයකට මුදල් ගෙවීමකින් තොරව ඕනම වෙලාවක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම කරායි කියලා තවත් එක්කෙනෙක්ට තියෙන අවස්ථාව අහිමි වෙන්නේ නැහැ. ඒකට එතනදී ආවස්තික පිරිවැය ශූන්‍ය වෙනවා. හරි? ආවස්තික පිරිවැය ශූන්‍ය වීම ආර්ථික නොවන භාණ්ඩයක ප්‍රධාන ලක්ෂණය. ඒ අර්ථයෙන් ඇතැම් අය ඒවත් ආර්ථික නොවන භාණ්ඩසේ තර්ක කරනවා. නමුත් මෙතෙක් ඒවා විභාගයට ඇවිත් නැහැ. හැබැයි දැනියතපත්තු සර්ගේ ආර්ථික විද්‍යා ප්‍රවේශයේ පොතේ එක තියෙනවා. එතකොට ඒක මම ඔයාලට හොඳට කියලා දෙන්නම්. ආවස්තික පිරිවැය කියන මාතෘකාව කතා කරනකොට කතා කරලා ඉවර වෙලා. ඒතර ආවස්තික පිරිවැය හොඳට තේරෙනකොට මේක තේරෙනවා. දැන් කිව්වොත් ඔයාලට මේක මඤ්ඤම් වෙනවා. එහෙනම් ඔයා දැනට තේරුම් ගන්න ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොනවද? හිඟකමක් නැති ආවස්තික පිරිවැයක් නැති ඒවා. උදාහරණ ස්වභාව ධර්මයෙන් අපිට ලැබිච්ච වාතය, හිරු එළිය, වැසි ජලය. හරි. දැන් පුතේ එන්න 25 පිටුවේ තියෙන ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි මේ සංසන්දනය කරන්න දීලා. අපි මේ වැඩේ කරලා බලමු පොඩ්ඩක්. ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි අතර තියෙන වෙනස සංසන්දනය කරන්න කියලා කිව්වොත් ඔයා මොනවද ලියන්නේ? වගුවක් ගහ ගන්න මොළේට. පුතේ බලාගෙන ඉන්න පැටියෝ. හරි කම්මැලි වෙන්නේ නැහැ. එක පැත්තක ලියනවා පුතේ. ඔක යටින් ලියන්නේ නැත්නම් ඔයාලට පේන්න තුරුදිය. ආර්ථික භාණ්ඩ. මෙතන ලියනවා පුතේ ආර්ථික නොවන භාණ්ඩ.
නාම වෙනස්කම් ටික කියන්න බලන්න. පළවෙනි එක ඔයා දන්නවා. හිඟ කම ඇත. මෙතන හිඟ කම නැත. මේ පැත්තේ ආවස්තික පිරිවැය ඇත. මේ පැත්තේ ආවස්තික පිරිවැය නැත. ඒව දන්න දේවල් නේ පුතේ. ආර්ථික භාණ්ඩයකට හිඟකමක් තියෙනවා. ආර්ථික නුණ භාණ්ඩවලට හිඟකම නැහැ. ආර්ථික භාණ්ඩවලට ආවස්තික පිරිවැය තියෙනවා. ආර්ථික නුණ භාණ්ඩවලට ආවස්තික පිරිවැය. මේක තමයි ප්‍රධාන ලක්ෂණ. වෙනේව නෙවෙයි. මේකයි ප්‍රධාන වෙන්නේ. මේවා කියන්න පුළුවන් පුතේ. නිෂ්පාදන ක්‍රියාවලියක් ඇත. නේ? දැන් අපි ගත්තොත් පරිගණක යන්ත්‍රය, මොටර රථය, පොත් බෑග් එක, පෑන, පැන්සල, ඇඳුම මේ ඔක්කොටම නිෂ්පාදන ක්‍රියාවලියක් ඇත. දැන් මගේ අකුරු හරි කැතයිනේ. නිෂ්පාදන ක්‍රියාවලියක් ඇත. මේ පැත්තේ නිෂ්පාදන ක්‍රියාවලියක් නැත. නැත. වාතයේ ඉරුවේ ජලය කවුරු නිෂ්පාදනය කරපො නෙවෙයි. ඒක ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙනවා. මේ පැත්තේ මොකද? ආර්ථික භාණ්ඩවලට හිමිකමක් ඇත. හිමිකමක් ඇත. පරිගණක යන්ත්‍රයට, මෝටර රථයට හිමිකරුවෙක් තියෙනවා. හිමිකමක් ඇත. මේවට හිමිකමක් නැත. වාතයට, හිරු එළියට, වැසි ජලයට හිමිකමක් නැහැ. එන වැසි දෙයියෝ. හිරු දෙයියෝ. ආර්ථික නොවන භාණ්ඩ වලට හිමිකමක් නැත. මේවාට මිලක් ඇත. නේ? පරිගණක යන්ත්‍රයට, මෝටර රථයට මිලක් ඇත. මේවාට මිලක් නැත. මිලක් නැහැ කියන්නේ මිල කරන්න බෑ. වාතයට මිලක් නියම කරන්න බෑ. දැන් පුතායි ඒසර් බැරි. දැන් මේ කොරෝනා දවස්වල ඔක්සිජන් නැතුව ගොඩක් කට්ටිය මැරි. අර ඔක්සිජන් සල්ලි වලට ගන්න. ඒක වෙන කතාවක්. එතනදී පුතේ වාතය කෘත්‍රිමව නිෂ්පාදනය කළා තමයි ටැංකිය වලට දාලා තියෙන්නේ. ඒවා ආර්ථික භාණ්ඩ. ඒවා හිගයි. ඒවට ආවස්තික පිරිවැයක් තියෙනවා. හරි? ඒවට හිමිකමක් තියෙනවා. මිලක් තියෙනවා. ඒවා ආර්ථික භාණ්ඩ. අපි මේ වාතය කියලා කතා කරන්නේ මේ වායු ගෝලයේ තියෙන අම්ලකර වායුව. මේ අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන වායුව තමයි ආර්ථික නොවන භාණ්ඩ. නමුත් අසාධ්‍ය රෝගියෙකුට, කිමිදුම් කරුවෙකුට, ගගනගාමීෙකුට, ආකර සේවකයෙකුට දෙන කෘත්‍රිම වාතය. ඒවා ආර්ථික භාණ්ඩ. ඒවා පරිගණක යන්ත්‍ර, මෝටර රථ වගේම හිඟකම තියෙන ආවස්තික පිරිවැය තියෙන ආර්ථික භාණ්ඩ. හරිනේ? ජලය උනත් එහෙමයි පුතේ ඔනේ. වර්ෂා ජලය, වහින වෙලාවට මේ වැටෙන ජලය ආර්ථික නොවන භාණ්ඩ. මම ඉස්සරහට කියලා දෙන්න නෑ. ඔයාලා ගෙදර ලින්දකින් ගන්නේ. අපෝ ආර්ථික භාණ්ඩ. ලින් ජලය හිඟයිනේ. ලින් ජලය හිඟයි. ලින්ද කපන්න ආවස්තික පිරිවැයක් දරලා තියෙනවා. වතුර ටික ගන්න පිරිවැයක් දරන්න ඕනේ. මෝටරේට කරන්ට් බිලක් යනවනේ. අපෝ ලින් ජලය ආර්ථික භාණ්ඩ. හරිනේ? ආර්ථික නොවන භාණ්ඩ වෙන්නේ මොකද්ද? වර්ෂා ජලය. ලින්දකින් ගන්න ජලය ආර්ථික භාණ්ඩ. අසාධ්‍ය රෝගියන්ට දෙන හිරු එළියට මේ වාතය ටික ආර්ථික භාණ්ඩ. ඒක කෘත්‍රිමව දෙන්නේ. නිෂ්පාදනය කරපුවා හිගයි ආවස්තික පිරිවැය තියෙනවා. හිරු එළියක් ආර්ථික භාණ්ඩ වෙන්න පුළුවන් හොඳේ. ඔනා ගන්නකො. දැන් උදේ පාන්දර ඉර පායනෝනේ. ආයෙ හවස ඉර පායනවා. එතකොම අපිට හිරු එළිය ලැබෙනවා. අපිට හිග නැහැ. අපිට කිසිම කැපකිරීමක් කරන්න අවශ්‍ය නැහැ. හිරු එළිය ලබා ගන්න. කිසිම පිරිවැයක් නැහැ. අපිට ආර්ථික නොවන බලන්න. නමුත් එහෙම හිතන්න පුතේ. ඔන්න මේ සීත කාලේට නෝර්වේ රටේ සුද්ධියක් ලංකාවට එන හිරු එළිය ගන්න. සුද්ධිට ලංකාවේ හිරු එළිය ආර්ථික භාණ්ඩය. ඇයි ඒ? සුද්ධිය හේඳර ලොකු කැපකිරීමක් කරලා ලොකු වියදමක් දාලා ලංකාවට ආවේ. එතකොට ඒක යාට ආර්ථික. තේරුණා? අපි පස්සේ ඉගෙන ගමු පුතේ කලබල නැතුව ඉන්න. එහෙනම් මට සංසන්දනය කරලා දෙන්න. ආර්ථික භාණ්ඩය ආර්ථික නොවන භාණ්ඩය අතර වෙනස. ආර්ථික භාණ්ඩ හිඟකම ඇත. ආර්ථික නොවන භාණ්ඩ හිඟකම නැත. ආර්ථික භාණ්ඩයට ආවස්තික පිරිවැය ඇත. ආර්ථික නොවන භාණ්ඩයට ආවස්තික පිරිවැය නැත. ආර්ථික භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵල ආර්ථික නොවන භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵල නෙවෙයි. ආර්ථික භාණ්ඩයට හිමිකමක් ඇත. ආර්ථික නොවන භාණ්ඩයට හිමිකමක් නැත. ආර්ථික භාණ්ඩයට මිලක් ඇත. ආර්ථික නොවන භාණ්ඩයට මිලක් නැත. හරි. ඔය ටික දැන් ඔය ටියුට් එකේ ටයිප් කරලා තියෙනවා. හරිද? හරි. එන්න 25 පිටුවේ ඔතන ඔය තරු ලකුණක් දාලා ස්පෙෂල් නෝට් එකක් තියෙනවා. ඒක බලන්න ඕනේ නැහැ. ඔයාලට මම ඒක කියලා දෙන්නම්. දැන් පොතේ ඔයාලට මම අද කිව්ව මේක
සමහර මිනිස්සුන්ට සමහර භාණ්ඩ හා සේවා නොමිලේ ලැබෙනවා. ඔයාට ලැබෙන්නේ මොනවද නොමිලේ? ඔයාට ආණ්ඩුවෙන් පාසල් පොත් ටික හම්බ වෙනවා. නේ? දැන් නම් හම්බෙන්නේ නැහැ ඒ ලෙවල් ළමයිට. ඕ ලෙවල් කරද්දී හම්බුණා. නේ? පෙළ පොත් කියලා අපි කියන්නේ. පාසල් පොත් ටික. නිල ඇඳුම නොමිලේ හම්බුනේ. ඉස්සර නම් දිවා ආහාරය දුන්නා ළමයින්ට ඉස්කෝලේ. බනිස් දුන්නා, කවුපි දුන්නා, කඩල දුන්නා, කිරි වීදුරුවක් දුන්නා, මටත් දුන්නා. ඒක. හරි? ඒකනේ අපි මේ හොඳට ආණ්ඩුවෙන් පාසල් ළමයින්ට ලැබෙන පාසල් පොත්, නිල ඇඳුම්, එයාලට ලැබෙන දිවා ආහාරය, දුප්පත් මිනිස්සුන්ට ලැබෙන සමෘද්ධි, ගොවියට ලැබෙන පොහොර සහනාධාරය දැන් නොමිලේ ලැබෙන්නේ පුතේ. සත්ත පහකවත් වේදමක් ඒ අයට යන්නේ නැහැ. මේ දවස්වල කොවිඩ් එකට දෙන මල්ල සත්ත පහක්වත් ඒගොල්ලොන්ට වේදම් වෙන්නේ නැහැ. ඒකට ඒව නොමිලේ ලැබෙන්නේ. ප්‍රශ්නේ ඕකනේ. ඒවා ආර්ථික භාණ්ඩද නැද්ද? ඒ සියල්ල පුතේ ආර්ථික භාණ්ඩ. ඒ ලැබෙන අයට ඒවා නොමිලේ ලැබුණට ඒවා මේ ලක්ෂණේ තියෙන. ඒවා හිගයි පුතේ. ඒවට අවස්තික පිළිවෙලක් තියෙනවා. ඒ සියලුම භාණ්ඩ හදන්න කැපකිරීම කරලා තියෙනවා. සම්පත් යොදවලා තියෙනවා. ඒවා හදපු නිසා වෙන භාණ්ඩ හදන්න තිබිච්ච අවස්ථාව ආර්ථිකයට අහිමි වෙලා තියෙනවා. එහෙනම් මිනිසුන්ට සමහර භාණ්ඩ හා සේවා නොමිලේ ලැබුණට ඒවා හිග බැවින් ඒවා හදන්න අවස්තික පිළිවෙලක් දරපු බැවින් සියලුම භාණ්ඩ සියලුම සේවා ආර්ථික භාණ්ඩ. තේරුණාද? ආරයිට්. කියවන්න පුතේ 25 පිටු මිලක් ගෙවනවාද නැද්ද යන්න මත කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන නිර්ණය කළ නොහැකියි. භුක්ති විඳින්නන් විසින් කිසියම් භාණ්ඩයක් සඳහා මිලක් නොගෙව්වද සමාජයේ කවර පාර්ශවයක් හෝ ඒ සඳහා මිලක් පිළිවෙලක් දරා ඇතනම් ඒවා ආර්ථික භාණ්ඩ වේ. නිදසුන් ලියක්. පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන පාසල් පොත් හා නිල ඇඳුම්. පාසල් පොත් හා නිල ඇඳුම්. පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන පාසල් පොත් හා නිල ඇඳුම්. ඊළඟ එක ලියන්න. සමෘද්ධි දීමන. සමෘද්ධි දීමන. සමෘද්ධි දීමන. සමෘද්ධි දීමන. ගං වතුර ආධාර. පොහොර සහනාධාර. ඊළඟට ලියන්න. විදේශ රටකේ මෙරටට ලැබුණු සහනාධාර. හරි. කටව දැන් ඔයාලා 26 පිටුවේ 48 49 MCQ දෙකක් තියෙනවා. 27 පිටුවේ දැන් 26 පිටුවේ MCQ දෙකයි ලියන ප්‍රශ්න එකක් තියෙනවා. එතන ප්‍රශ්න 3යි. 27 පිටුවේ තියෙන ප්‍රශ්න 1 2 3 4 5. එතන 5යි මේ 3යි 8යි. හරි. මේ 3 මේ ප්‍රශ්න 8 ඔයාලා විනාඩි 12කින් කරන්න. ඊට පස්සේ ඊටු ටිකට මම හෝම්වර්ක් දෙන්න. මේ ප්‍රශ්න 8 ඉක්මනින් කරන්න පුතේ. කතා කරන්න එපා. වෙන වැඩ කරන්න එපා. මේ ප්‍රශ්න 8 දැන් කරන්න. කරලා ඉවර වෙච්ච ගමන් මම ඔයාලට මේකේ පිළිතුරු ටික කියලා දෙනවා. හරිනේ? දැන් පටන් ගන්න. හොඳයි පුතේ. කාලය අවසන්යි. අපි බලමු. පහත සඳහන් දෑ අතුරේ නොමිල භාණ්ඩයක ලක්ෂණයක් වන්නේ කවරක්ද? 2012 විභාග ප්‍රශ්නය.
පහත සඳහන් දෑ අතුරේ නොමිල භාණ්ඩයක ලක්ෂණය. නොමිල භාණ්ඩය කියන්නේ පුතේ ආර්ථික නොවන භාණ්ඩය. බලමු. එක එබඳු භාණ්ඩයක් සැපීමේදී ආවස්තික පිරිවැයක් ඇති නොවේ. ඒක තමයි නිවැරදි පිළිතුර. මම ඊතුරු හතර කියවන්නේ නැහැ. කියවන්නේ වැඩක් නැහැ. පිළිතුර ඒක. එක ප්‍රශ්නේ අමාරු නම් තේරෙන්නේ නැත්නම් විතරක් මම choices ඔක්කොම ටික කියවලා පැහැදිලි කරලා දෙන්න. නමුත් මේක බලනකොටම පේනවා. නිවැරදි පිළිතුර ඒක බව. එහෙනම් 48 එක. ආර්ථික භාණ්ඩයක් යනු 2011 විභාග ප්‍රශ්න. ආර්ථික භාණ්ඩයක් යනු පිළිතුර 1. නිෂ්පාදනයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා භාණ්ඩය. නිෂ්පාදනයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා භාණ්ඩය. පිළිතුර 1. right. ප්‍රශ්නාංක 50 1994 1994 ඔයාලා ඉපදිලත් නැහැ. මේ ප්‍රශ්නයක්. නමුත් මේක හොඳ ප්‍රශ්නයක් පොතේ. කියවන්න ලියන්න තියෙන එක. එතන ලියන්න පුළුවන් ඉඩ තියෙනවා. කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන තීරණය වන ප්‍රධාන නිර්ණායකය නම් භාණ්ඩය ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන්ට මිලක් ගෙවීමට සිදු වේද නැද්ද යන්නේ. මෙම ප්‍රකාශය සමග ඔබ කොතෙක් දුරට එකඟ වන්නේද? පිළිතුරට හේතු දක්වන්න. භාණ්ඩය ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ ඔයා මිලක් ගෙවනවද නැද්ද කියන එක අනුව. එකඟද නැද්ද කියලා. එකද නෑ පොත. මම දැනුත් කියලා දුන්නානේ. ලියන්න බැටිව එකඟ නොවේ. එකඟ නොවේ. එකඟ නොවේ. දැන් පිළිතුරට හේතුව කියනවා. ලියන්නෙම ඇතැම් භාණ්ඩ හා සේවා ලබන්නන්ට නොමිලේ ලැබෙන අවස්ථා පවතී. ලබන්නන්ට නොමිලේ ලැබෙන අවස්ථා පවතී. නිදසුන් ලියන්න. රජයෙන් ලැබෙන පාසල් පොත් හා නිලැන්දු. පැටි ලියන්න උදලා. රජයෙන් ලැබෙන පාසල් පොත් හා නිලැන්දු. සමෘද්ධි දීමන. සමෘද්ධි දීමන. සමෘද්ධි දීමන. පොහොර සහනාත. පොහොර සහනාත. ලියන්න බැලුවේ යටින් මේවා ලබන්නන්ට නොමිලේ ලැබුණට ඒවා නිපදවීමේදී ඒවා නිෂ්පාදනය කිරීමේදී ආවස්තික පිරිවැයක් දරා ඇත. එබැවින් ඒවා ආර්ථික භාණ්ඩ වේ. right. ඒ ප්‍රමාණවත් ඒ පිළිතුර 27 පිටුවට එන්න පොතේ මේ 2000 අවුරුද්දේ හපු විභාග ප්‍රශ්න 2000 මට තියාගන්න ඕන 2003 ඉඳලා එක බහුවර්ණ ප්‍රශ්නයකට choices 5ක් තියෙනවා. හරි? ඒක MCQ එකකට choices 5ක් තියෙනවා. වර්ණ 5ක් තියෙනවා. ඒ වයින් එකක් තමයි නිවැරදි. එකයි නිවැරදි. හැබැයි 2003ට කලින් එක MCQ එකකට choices 4යි තියෙන්නේ. හැබැයි නිවැරදි choices නිවැරදි පිළිතුරු එකකට වැඩි තියෙනවා. හරි? 2003 ඉඳලා තමයි එක බහුවර්ණ ප්‍රශ්නයකට වර්ණ 5යි නිවැරදි පිළිතුරු 1යි. ඊට කලින් වර්ණ 4යි නිවැරදි පිළිතුරු එකකට වඩා වැඩි. 2000 අවුරුද්දේ තියෙන එක ප්‍රශ්නයක් choices 4යි තියෙන හතරම නිවැරදි. හතරට මිලි ගන්නවා. යටින් දීලා තියෙනවා මාකින් එකේ නිවැරදි පිළිතුරු 3ක්වත් ලකුණු කොට ඇත්නම් පමණක් ලකුණු ලබා දෙන්න. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ ළමයින්ට. එක නිවැරදි පිළිතුරයි තියෙන්නේ. දැන් මේක පරණ ප්‍රශ්නයක් නිසා සමහර විට කියවලා බලන්න. නිවැරදි පිළිතුර එකකට වඩා තියෙන්න පුළුවන්. ආර්ථික භාණ්ඩයක විශේෂිත ලක්ෂණය කවරේද? පාරිභෝගික අවශ්‍යතාවයක් සපුරා ගැනීමට භාණ්ඩයට හැකියි. ඒක ආර්ථික නොවන භාණ්ඩයක් කරන්න පුළුවන්. මිනිස් ජීවිතය සඳහා
ආර්ථික නොවන භාණ්ඩයක් මිනිස් ජීවිතයට අවශ්‍යයි. භාණ්ඩයේ සැපීම සඳහා සම්පත් වැය වීම අන්න පිළිතුර. භාණ්ඩේ නිපදවීම ලාභදායී වීම අදාළ නැහැ. පිළිතුර තුන. හරි. ඕකේ නම් තියෙන නිවැරදි පිළිතුර එකයි. හොඳයි. හරි. 2001 ඔන්නෝකේ තියෙන නිවැරදි පිළිතුර එකට වඩා නොමිලේ සැපෙන පහත දැක්වෙන භාණ්ඩ හා සේවා අතරින් ආවස්තික පිරිවැයක් පවතින ඒවා මොනවාද? පළවෙනි එක රජයෙන් සැපෙන නිදහස් අධ්‍යාපනය. ආවස්තික පිරිවැයක් සහිතයි. ඉරිගහන. රෙදි වියලීම සඳහා භාවිතා කරන හිරුවෙලිය. ආවස්තික පිරිවැයක් නැහැ. ආර්ථික නොවන. ශිෂ්‍යුන්ට ලැබෙන මහ පොළොව ශිෂ්‍යත්ව. ආවස්තික පිරිවැයක් සහිතයි. ඉරිගහන. සංචාරක ආකර්ෂණයක් බවට පත් වෙති දියැල්ල. නැහැ. ඒක තේරුම් ගන්න පොඩ්ඩක්. දැන් අපි ගත්තොත් ලංකාවේ ලස්සන දියැලි. ලංකාවේ උස්සම දියැලි මොකක්ද? බම්බර කන්ද දියැලි. දැන් ඔන්න සුද්දෙක් එනවා. ඉන්න සුද්දා නැත්තම් සුද්දි මේ දියැලි දිහා බලනවා. ලස්සනයි කියලා එයාගේ ආකර්ෂණයට මේ දියැලපත් වෙනවා. ඉතින් එයාගේ ආකර්ෂණයටපත් උනායි කියලා දියැලමත් කරන්නේ. දියැල කවුරුෙක්වත් නිෂ්පාදනය කරපු එක නෙමෙයි. ඒකේ ආවස්තික පිරිවැයක් නැහැ. ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. හරිනේ? ඔතන එහෙනම් පිළිතුරු වෙන්නේ 1යි 3යි. ආර්ථික භාණ්ඩයක් යනු කුමක්ද? 2003 විභාග ප්‍රශ්න. උත්තරේ පුතේ 4. ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩයකි. ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩයකි. ඊළඟ 54 ප්‍රශ්නේ. නිදර්ශන යොදා ගනිමින් ආර්ථික නොවන භාණ්ඩයක් සහ ආර්ථික භාණ්ඩයක් අතර වෙනස පැහැදිලි කර. ලියන්න තියෙනවා. නිදර්ශන පාවිච්චි කළ ආර්ථික භාණ්ඩයයි ආර්ථික නොවන භාණ්ඩය අතර වෙනස ලියන්න. මේ වගුව දැම්මත් කවුලක් නැහැ. මේ වගුව දැම්මත් ප්‍රමාණවත්. නැත්නම් මෙහෙම ලියන්න. වගුවක් ගහන්න හොතේ. මේ ඔක්කොම දාන්න ඕනේ වගුවට. වගුවක් ගහන්න. ගහලා එක පැත්තක ලියන්න ආර්ථික භාණ්ඩ. එක පැත්තක ලියන්න ආර්ථික භාණ්ඩ. මම කියලා දෙන්න ලස්සනට උත්තරේ. හරිද පුතේ? මේ ලකුණු හතරක් හම්බ වෙනවා මේ හතරම ගන්න ඕන. මොකද මගේ පන්තියේ ළමයි වැඩ කරන්නේ ලකුණු 75 ඒකට නෙමෙයි. මේකේ ඉන්නේ උන් ලකුණු 90ක ලකුණු 95ක සුපිරි එකක් ගන්න ඕන. සුපිරි එකක් ගන්න නම් සබ්ජෙක්ට් එක හොඳට තේරුම් ගන්න ඕන. ඒ වගේම අහන ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නේ හොඳට තේරුම් අරගෙන ඒකේ ලකුණු 20ම ගන්න පුළුවන් විදියට පිළිතුරු ලියන්න ඕන. විශේෂ ඉගෙන ගන්න එක පිළිතුරු ලියන ක්‍රමේ මේ දෙකම හරියට කරපු කෙනා තමයි ඉහළම ලකුණු ප්‍රමාණයක් සහිත ඒ සාමාර්ථයකට යන්නේ. සබ්ජෙක්ට් එක හොඳට පුළුවන් වුණාට වැඩක් නැහැ. පිළිතුරු ලියන ක්‍රම ප්‍රැක්ටිස් කළා නැත්නම් ඔයාලට විභාගෙදී ලකුණු අහිමි වෙනවා. ගෙදර ආවට පස්සේ තමයි සමහර උත්තර කොටස් මතක් වෙන්නේ. ඒක වෙන්න බෑ. උන්චි දවස්වල ඉඳලම පන්තිට ආපු කාලේ ඉඳලම විෂය හොඳට තේරුම් ගන්නවා වගේම ප්‍රශ්නයකට නිවැරදිව උත්තර ලියන ක්‍රමයක් ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි ප්‍රැක්ටිස් කරන්න ඕන. බලන්න. දැන් ලිව්වා ආර්ථික භාණ්ඩ මේ පැත්තේ ආර්ථික නොවන භාණ්ඩ. දැන් ආර්ථික භාණ්ඩ පැත්තේ එක නිර්වචනය කරා. මෙහෙම ලියන්න. පරවත් දාලා ලියන්න. සැපයුමේ හිගකමක් සහිත සැපයුමේ හිගකමක් සහිත නැත්නම් සැපයුමේ හිගකමක් දක්නට ලැබෙන සැපයුමේ හිගකමක් දක්නට ලැබෙන ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. සැපයුමේ හිගකමක් දක්නට ලැබෙන ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ආර්ථික භාණ්ඩ වේ. සැපයුමේ හිඟකමක් දක්නට ලැබෙන ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. හරි. ළමයි දැන් මෙතන යටින් නිදසුන් ලියන්න. ඒ ඔයා දන්නෝ. ලියන්න පුතේ. පරිගණක යන්ත්‍රයක්. පරිගණක යන්ත්‍රයක්. මෝටර් රථයක්. මෝටර් රථයක්. ඇඳුමක්. ඇඳුමක්.
හරි. මේ පැත්තේ ලියන්න පුතේ. ආර්ථික මුල බලන්න. ලියන්න. සැපෙවුමෙහි හිඟකමක් දක්නට නොලැබෙන සැපෙවුමෙහි හිඟකමක් දක්නට නොලැබෙන සැපෙවුමෙහි හිඟකමක් දක්නට නොලැබෙන ආවස්තික පිරිවැයක් නොමැති භාණ්ඩ සැපෙවුමේ හිඟකමක් දක්නට නොලැබෙන ආවස්තික පිරිවැයක් නොමැති භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. ආර්ථික නොවන භාණ්ඩ වේ. හරිද? උදාහරණ ලියන්න. වාතය, හිරුවැලිය, වැසි ජලය. වාතය, හිරුවැලිය, වැසි ජලය. හරි. දැන් පොඩ්ඩක් අහගන්න ලකුණු දීපු හැටි පුතේ. ලකුණු 4 දෙන්නේ මේ නිර්වචනෙට එකයි උදාහරණ වලට එකයි. මෙතන නිර්වචනෙට එකයි උදාහරණ වලට එකයි ඔක්කොම ලකුණු 4. ක්‍රමයට උත්තරේ ලිව්වේ නැත්තම් 4ම හම්බෙන්නේ නැහැ. එකක් දෙකක් අඩුයි. ඒ නිසා පිළිතුරු ලියන ක්‍රමය හොඳට ප්‍රැක්ටිස් කරන්න. එන්නකොට 27 පිටුවේ 55 වෙනි ප්‍රශ්නේ 1994 විභාග ප්‍රශ්නේ පරණයි. ඔයා ඉපදිලත් නැහැ. මම මොනවද? ප්‍රශ්නේ හොඳ නම් මම ගත්තා. කියවන්න. මතු දැක්වෙන දේ ආර්ථික භාණ්ඩ වශයෙන් ඔබ සලකන්නේද ඔබේ පිළිතුරට හේතු දක්වා. හේතුවක් ලියන්න ඕනේ. කෙටි. රෙදි වේලීම සඳහා යොදා ගන්නා හිරු එළිය. ලියන්න. ආර්ථික නොවන භාණ්ඩයකි හේතු ඉස්සරහින් ලියන්න ආවස්තික පිරිවැයක් නැත. ආර්ථික නොවන භාණ්ඩයකි ආවස්තික පිරිවැයක් නැත. ඊළඟ ලිඳකින් ලබා ගන්නා පානීය ජලය. ලිඳකින් ලබා ගන්නා පානීය ජලය දෙක. මොන භාණ්ඩයක්ද පුතේ? ආර්ථික භාණ්ඩයක්. නේ? ආර්ථික භාණ්ඩයේදී ආවස්තික පිරිවැයක් ඇත. ලිඳ කපන්න පිරිවැයක් දරලා තියෙනවා. ලිඳෙන් වතුර ටික ගන්න පිරිවැයක් දරන්න ඕන ආයාසයක් දරන්න ඕන. ලින් වතුර හිගයි. ආර්ථික භාණ්ඩයේදී ආවස්තික පිරිවැයක් ඇත. පාසල් ළමුන්ට නොමිලේ ලැබෙන දිවාහාරය. ලියන්න. ආර්ථික භාණ්ඩයේදී ආවස්තික පිරිවැයක් නැත. කැලෑවකින් සපයා ගන්නා දර. කැලෑවෙන් සපයා ගන්න දර සිංහරාජ වනාන්තරය කියලා හිතන්න. අම්ම කෙනෙක් දූත් එක්ක ගිහිල්ලා ධර්මිකයක් කපන් එනවා. ලියන ආර්ථික භාණ්ඩයේදී. හේතුව කැලෑ කියන්නේ හිඟ සම්පතක්. කැලෑ කපලා දර ගන්නකොට අපිට ඔක්සිජන් අහිමි වෙනවා. සතුන්ට ආහාර නැති වෙනවා. නේ? ඒ වගේම දර කපන් එන්න යම් පිරිවැයක් ආයාසයක් දරන්න ඕන. ලියන්න ආර්ථික භාණ්ඩයේදී ආවස්තික පිරිවැයක් ඇත. ලොතරැයි ත්‍යාගයක් වශයෙන් දිනා ඇති මෝටර රථයක්. ලොතරැයි ත්‍යාගයක් වශයෙන් දිනා ඇති මෝටර රථයක්. මහජන සම්පතට ඇදෙන බෙන්ස් කාර් එකක්. ආර්ථික භාණ්ඩයක්. ඇයි රුපියල් 20ක් වියදම් කරපෙ ඉඳන්? නෑ පුතේ එහෙම නෙවෙයි. මෝටර රථේ හදන්න සම්පත් පිරිවැයක් දරලා තියෙනවා. කැපකිරීමක් කරලා තියෙනවා. ලියන්න ආර්ථික භාණ්ඩයේදී ආවස්තික පිරිවැයක් ඇත. හරි. ළමයි 28 පිටුවේ 56 ඉඳලා 29 පිටුවේ 62 දක්වා MCQ තියෙනවා. මේවා homework. මේවා ගෙදරදී කරන්න ඕන මේ MCQ ටික ඔක්කොම. මේවා විභාග ප්‍රශ්න නෙමෙයි extra questions. මේ ටික කරලා තියෙන්න ඕන ගෙදරදී. හරි. එන්න දැන් 30 පිටුවට. ඔය ටික අතාරින්න. ඔය ටික ගෙදරදී කරන්න. homework. හරිනේ? 30 පිටුවට එන්න මාතෘකාව නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත්.